ඔව් ආදරණීය දරුදරියනි අපි ගියවර පාඩම් පරිච්ඡේදවලදී කතා කරා හතරවන ඒකකයේ වැදගත්ම පාඩම් ඒකක දෙකක්. එකක් සමූපකාර අනිත් එක වරලත් ව්‍යාපාර. ඒකෙන් වැඩිපුර ප්‍රශ්න පත්‍රයට බර තබන ඒකකය තමයි වරලත් ව්‍යාපාර. දැන් මේක දීර්ඝ පාඩමක් අපි කරගෙන යන්නේ. ව්‍යාපාර සංවිධාන පාඩමේ මෙතෙක් කරපු ඒකක වලින් ව්‍යාපාර දින සම්බන්ධයෙන් වැඩිම ප්‍රශ්න අහන ඒකකය තමයි සමාගම් පාඩම. මතකයිනේ අපි ඒක විස්තරාත්මකව කරා. ඒ සමාගම් පාඩම හැරුණ විට ව්‍යාපාර සංවිධාන ඒකකයෙන් වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් අහන්නේ වරලත් ව්‍යාපාර වලින්. අනිවාර්යයෙන්ම ව්‍යුහගත ප්‍රශ්න එකක් අහනවා. නැත්තම් දෙකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ලකුණු 4ක ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් අහනවමයි. ඊට අමතරව වාස්තවික ප්‍රශ්න පත්‍රෙත් ප්‍රශ්න එකක් නැත්තම් දෙකක්. ඒ කියන්නේ ලකුණු දෙකක් හෝ හතරක්. ඒ කියන්නේ උපරිම ලකුණු 8කට සූදානම් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ප්‍රධාන පාඩම් ඒකකයක් ඇතුලේ තියෙන අතිරේක පරිච්ඡේදයකින් ඔයගේ ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් බොහෝ මාතෘකාවල. ඒ නිසා ව්‍යාපාර සංවිධාන පාඩමේ අපි තේරුම් ගන්න ඕනේ වැඩිම බරතැබීමක් කළ යුතු දෙවෙනි කොටස තමයි වරලත් ව්‍යාපාර. දැන් ඔයගොල්ලෝ පාඩම් කරද්දී ඒ වගේම යම් යම් අභ්‍යාස කරද්දී ඔබට මම කිව්වනේ ඔබටත් MCQ ප්‍රශ්න හදන්න ඒ වගේම අර සප්ලයි ටයිප් ක්වෙස්චන් හදන්න කියන ඒවා හදද්දී ඔබ වැඩිපුර බර තබන්න ඕනේ පේපර් එක අනුව. වැඩිපුරම සමාගම් වලින් තමයි ඔබ මේ ප්‍රශ්න හදන්න ඕනේ. වැඩි කාලයක් නාස්ති කරන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ. ෂෝට් නෝට් ගහන්න ඕනේ. ඊළඟට එවැනි ව්‍යායාම කරන්න ඕනේ එකකේ තමයි වරලත් ව්‍යාපාර. මතකයිනේ? වරලත් ව්‍යාපාර කියලා අපි කියන්නේ අපේ රටේ නැත්නම් ලෝකෙම කීර්තිමත් සමාගම්. ඒ කියන්නේ ව්‍යාපාර ලෝකයේ තුල හොඳින් තහවුරු වෙච්ච ජනප්‍රිය වෙච්ච සමාගම් නැත්නම් ව්‍යාපාර ඒගොල්ලන්ගේ නිෂ්පාදිත ඒගොල්ලන්ගේ වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ යටතේ අලෙවි කරන්න. එහෙම නැත්නම් නිෂ්පාදනය කර අලෙවි කරන්න වෙනත් ව්‍යාපාරයකට අවසර දෙනවා. ඒ ක්‍රමවේදය තමයි වරලත් ව්‍යාපාර ක්‍රමය කියලා කියන්නේ. තේරුණානේ? ඒතර තමන්ගේ වෙළඳ නාමය යටතේ තම නිමෙවුම් විකිණීමට හෝ නිපදවා විකිණීමට වෙනත් ව්‍යාපාරයකට අවසර ලබා දෙන ආයතනය තමයි වරලත් ව්‍යාපාරය. නැත්නම් වරලත් හිමියා. නැත්නම් වරලත් සමාගම කියලා අපි ඉගෙන ගත්තේ. ඒ වෙනත් ව්‍යාපාරයක වෙළඳ නාමය යටතේ වරලත් ගිවිසුමක් ප්‍රකාරව භාණ්ඩ නිෂ්පාදනය කර විකුණන්න හෝ නැත්නම් විකිණීමට කටයුතු කරන ව්‍යාපාරය තමයි වරලත් ලාභියා කියලා කිව්වේ. ෆ්‍රැන්චයිසී කියලා කිව්වේ. මතකයිනේ? ඒතර ඒ දෙගොල්ලෝ අතර වරලත් ව්‍යාපාර ගිවිසුමක් ඇති වෙනවා කියලා කිව්වා. ඒ ගිවිසුමේ තියෙන්නේ වරලත් ව්‍යාපාරික ක්‍රියාවලිය දියත් කළ යුතු රීතිමාලාවක්. ඒ රීතිමාලාවට 100%ක්ම එකඟ වෙන්න ඕනේ වරලත් ලාභිය. උදාහරණයක් වශයෙන් ගිවිසගත් පරිදි වරලත් හිමියාට නියමිත කාලය තුල නියමිත ප්‍රමාණයෙන් ගාස්තු ගෙවන්න ඕනේ. ඒ ගාස්තුව අපි හැඳින්වුවේ මොන නමින්ද? මතකයිද ඔයගොල්ලන්ට? මොකද්ද? රොයල්ටි කියලා ඉංග්‍රීසියෙන් කිව්වේ පුරස්කාරය. පුරස්කාරයක් ගෙවන්න ඕනේ. ඊළඟට වරලත් හිමියාගේ වෙළඳ ලකුණ හෝ වෙළඳ නාමය හැර වෙනත් වෙළඳ නාම සන්නම් භාවිතා කරන්න බෑ. ඊළඟට වරලත් හිමියාගේ කීර්ති නාමයට කිසියම් paluddක් නැත්නම් අගෞරවයක් ඇති වෙන කිසිදු ව්‍යාපාර කාර්යයක් ඉෂ්ට කරන්න බෑ වරලත් ලාභියාට. ඒ වගේ ඊට පස්සේ ප්‍රධානියාගෙන් හෝ ප්‍රධානියා නම් කළ නියෝජිතයන් හෝ සැපයුම් කරුවන්ගෙන් පමණයි අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ නිමිද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන්. ඔය වගේ රීති නැත්නම් කොන්දේසි වලට ලක් වෙමින් තමයි වරලත් හිමියා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊළඟට අපේ ප්‍රශ්න පත්‍රවල නිතරම යොමු වෙන ප්‍රශ්නයක්. මොකද මම කිව්වා ප්‍රශ්න පත්‍ර මෑත 10 අවුරුදු 10ක ගත්තොත් ඒ 10න් 8ක හෝ 9කම අහනවා. මොකද්ද? වරලත් ව්‍යාපාර ක්‍රමේ වාසි අහනවමයි. එතකොට අවාසිත් අහනවා. ඒ කියන්නේ අවුරුදු 10ක ප්‍රශ්න පත්‍ර ගත්තොත් 10න් 3කවත් අහලා තියෙනවා අවාසි. 8ක 7ක 8ක 9ක මහන්නේ වාසි. හරිම ලේසි අපිට ඒක සූදානම් වෙන්න පුළුවන්. අපි දැන් සූදානම් කළා. ඉස්සෙල්ලා පරිච්ඡේදේ. මතකයිනේ? ඒතර ඒකේ මෙතෙක් විභාගෙට යොමු උනේ වරලත් හිමියා ලබන වාසිය අවාසි සහ වරලත් ලාභිය ලබන වාසිය අවාසි පමණයි. නමුත් මම ඉන්න ඔබටත් ඔයගොල්ලෝ අරගෙන ගියා. මෙතෙක් විභාගෙට අහලා නැහැ. ප්‍රශ්න යොමු වෙලා නැහැ. වරලත් ව්‍යාපාර ක්‍රමෙන් වෙළඳ පොළ හෙවත් ගනුදෙනු කරුවන්ට ලැබෙන වාසිය වාසි. ඒකත් අහන දවස වැඩි ඈතක නොවේ.
2022 21 වෙනිදා පවත්වන 2022 විභාගෙදි වෙන්න පුළුවන් 2023 විභාගෙදි වෙන්න පුළුවන් අනිවාර්යයෙන් වෙන්න පුළුවන්. ඒතර විභාගෙට ගැටලුවක් යොමු වුණාම ඉගැන්වීම නෙවෙයි මගේ ක්‍රමය විභාගෙට පෙර ඔබ සූදානම් කරන එකයි. මම ඒ කොටසත් කරා මතකනේ. උදාහරණයක් වශයෙන් දැන් වරලත් හිමියට ආයෝජනයකින් තොරවම ප්‍රතිලාභ ලැබෙනවා. මතකයි නේද ඒක? දැන් උදාහරණයක් වශයෙන් ගත්ත ඇමරිකාවේ කොකාකෝලා බේවරේජස් සමාගම සල්ලි යොදන්න නැතුවම ලංකාවේ කොකාකෝලා බේවරේජ් සමාගමට ඒගොල්ලන්ගේ තාක්ෂණය ප්‍රමිතිය ඒගොල්ලන්ගේ ට්‍රේඩ් නේම් එක පාවිච්චි කරන අවසර දීලා පැත්තකට බලන් ඉන්නවා. මෙහි නිෂ්පාදනය වෙනවා, අලෙවි වෙනවා, ඒ අනුව පුරස්කාරයක් එහෙට ලැබෙනවා. එහෙනම් අරගොල්ලෝ ආයෝජනයක් නොකරම වරලත් හිමි ආයෝජනයකින් තොරවම ප්‍රතිලාභ ලැබෙනවා. ප්‍රධානම වාසි. ඊළඟට වරලත් හිමියාගේ ව්‍යාපාරය තමයි පුළුල් වෙන්නේ. අපි හිතමු තව අලුතෙන් රටවල් 25කට දුන්නා කියලා ෆ්‍රැන්චයිසිප් එක. මොකද වෙන්නේ? ඒ කියන්නේ කොකාකෝලා කියන නිෂ්පාදනය තවත් රටවල් 25ක අලෙවි වෙනවා. වෙළඳපොළක් නිර්මාණය වෙනවා. ඒ වගේ අපි වාසි කිව්වා. අනික වරලත් ලාභියටත් ඇතින වාසි මොනවද? වෙළඳපොළට ප්‍රවිෂ්ඨ වෙච්ච ගමන් ප්‍රමාණවත් වෙළඳපොළ කොටසක් දිනා ගන්න පුළුවන්. ඒක තේරෙන සාමාන්‍යයෙන් ඕනම ව්‍යාපාරයක් ආරම්භ කර අලුත ගනුදෙනුකරු ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒ අලුත් ව්‍යාපාරය කෙරෙහි උපේක්ෂාවෙන් බලනවා. උපේක්ෂාවෙන් බලනවා. ඒ අලුත් ව්‍යාපාරයට අලුතෙන්ම පැමිණෙන ගනුදෙනුකරුවන් සමග සම්බන්ධතා තියාගන්නවා. ඒගොල්ලන්ගේ විමසනවා. ඒ භාණ්ඩ හා සේවා ගැන, සේවා සැපීමේ ක්‍රියාවලිය ගැන. එහෙම දෙවරක් තුන්වරක් හිතලා මතලා ගන්න. එතකොට සමහර විට සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. වරලත් ව්‍යාපාර ක්‍රම මෙහෙම වෙන්නේ නැහැ. මොකද වරලත් හිමියා ප්‍රධානියාගේ කීර්තිනාමය මුළු ලෝකෙම පැතිරලා තියෙනවා. ඒ කීර්තිනාමය නිසා වරලත් හිමියාගේම ශාඛාවක් වරලත් හිමියා විසින්ම කරගෙන යන ව්‍යාපාර කටයුත්තක් වශයෙන් තමයි සමස්තය හිතන්නේ. දැන් ඔයාලා උගත්නේ ඔයාලා වගේ පිරිසක් දැනගත්තට සාමාන්‍යයෙන් පාරිභෝගික සමාජය හිතන්නේ අර මව් ආයතනෙම ශාඛාවක්. ඉතින් විශ්වාසයි. ඒ විශ්වාසයත් එක්ක හිත ඉන්නේ උපේක්ෂා සහගත වෙන්නේ ව්‍යාපාරය ආරම්භ කර පළවෙනි දවසේ ඉඳන්ම ගනුදෙනු තියෙනවා. ඒ නිසා වරලත් ලාභියට වෙළඳපොළට ප්‍රවිෂ්ඨ වෙච්ච ගමන් ප්‍රමාණවත් වෙළඳාමක් ලාභයක් උපයන්න පුළුවන්. ඊළඟට වරලත් හිමියගෙන් තාක්ෂණය, සේවක පුහුණුව, කළමනාකරණ සංවර්ධනය මතකයිනේ මැනේජ්මන්ට් ඩෙවලොප්මන්ට් කළමනාකරණ සංවර්ධනය, ඒ වගේම අභ්‍යන්තර ව්‍යාපාර පිරියත, අභ්‍යන්තර සැකැස්ම ආදී අංශ වලින් අවශ්‍ය උපදේශක සේවා, ඒ වගේම මූල්‍ය සහාය ලැබෙනවා. දෙපැත්තටම වාසි. විභාගයට යොමු නොවෙච්ච එක මොකද්ද? ගනුදෙනුකරු. වෙළඳපොළ අපි ගනුදෙනුකරුවන් වශයෙන් අපිටත් තත්ත්වෙන් උසස් භාණ්ඩ පරිභෝජනය කිරීමේ අවස්ථාව උදා වෙනවා. නිශ්චිත මිලක් යටතේ මිලදී ගන්න පුළුවන්කම ලැබෙනවා. නිශ්චිත මිලක්. හරි වැදගත් මේක. සාමාන්‍ය ව්‍යාපාර තුල ගනුදෙනුකරුවගේ ස්වරූපය අනුව මිල වෙනස් වෙනවා. අපි කියන්නේ පයින් ගියාම රුපියල් 100ට විකුණනවා. වාහනයකින් ගියොත් රුපියල් 200යි කියනවා. තේරෙනවද? තවත් ලක්ෂරි වෙහිකල් එකකින් ගියොත් රුපියල් 250යි කියනවා. මේක එහෙම නැහැ. මේකේ තරාතිරම වැඩක් නැහැ. ගනුදෙනුකරුවා අඩු ආදායම් ලාභියෙක්ද මධ්‍යම ආදායම් ලාභීද ධනවත්ද ප්‍රශ්නයක් නැහැ. ප්‍රයිස් ඉස් ප්‍රයිස්. ඒකත් වාසියන්නේ. නිශ්චිත මිලක් යටතේ අපිට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම විශ්වාසයනේ අපි දන්නවා වරලත් ව්‍යාපාරිකයෝ බාල භාණ්ඩ අලෙවි කරන්නේ ආහාර පාන සපයන භෝජනාගාරයක් වගේ එකක් නම් මැක්ඩොනල්ඩ්ස් වගේ ඒගොල්ලෝ දවල් කෑම රැට අලෙවි කරන්නේ අපිට ඒක 100%ක්ම විශ්වාසයි. ඒ නිසා විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්. දැන් ගනුදෙනුකරුවන් වන අපිට විශ්වාසයෙන් මිලදී ගත හැකි වීමත් වාසියක් නේ. අපි අවිශ්වාසයෙන් ගත්තොත් ඒ ගත්ත භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කරන්නෙත් අවිශ්වාසයෙන්. අපිට ඒ නිසාම ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන්. මානසික සතුට අවශ්‍යයිනේ. මානසික සතුට ලබන්න නම් තෘප්තියක් ලබන්න නම් විශ්වාසයෙන්ම මිලදී ගන්න ඕනේ. එහෙනම් විශ්වාසයෙන් මිලදී ගත හැකි තෝතන්නක් තමයි වරලත් ව්‍යාපාර කියන්නේ. අපි අවාසිත කිව්ව අපේ පැත්තට. මතකද? විශේෂයෙන් මේ අන්තිමට කරපු අන්න ඒක හොඳට උඩ කරන මොකද විභාගෙට අහලා නැහැ. ඇහුවොත් ලංකාවේ බොහෝ පිරිසක් ඔක ලියන එකක් නැහැ. නමුත් මගේ පාඩම් මාලාව ඩීප් এডুকেෂන් එක හරහා පරිශීලනය කරන ඔබට කිසිම ගැටලුවක් නැතුව විභාගෙදී ඒකට උත්තර ලියන්න පුළුවන්. මොනවද අවාසි? මිල වැඩි. සාපේක්ෂව මිල වැඩි. අපි දැන් සාමාන්‍යයෙන් අපේ ගමේ නගරයේ තියෙන භෝජනාගාරයකින් කෑම එකක් රුපියල් 200කට ගන්න පුළුවන් නම් සමහරට වරලත් ව්‍යාපාර ක්‍රමයට තියෙන භෝජනාගාරයක රුපියල් 500ක් එන්න පුළුවන්. පිරිවේ වැඩි. ඒක අවාසියක්. ඒත් එක්කම
අපිට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ස්වභාවයෙන්ම ගන්නත් බෑ. අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ස්වභාවයෙන්ම ගන්නත් බෑ. දැන් උදාහරණයක් වශයෙන් ඔය මැක්ඩොනල්ඩ්ස් එහෙම නැත්නම් පීසට් වගේ භෝජනාගාරයකට ගිහිල්ලා වැස්ස දවසක සීතල දවසක අපි ඉල්ලනවා තේ නැත්නම් කෝපි එහෙම නෑ. හොට් එක නෑනේ. අපි ඊට පස්සේ කොකා කෝලා හොට් කරලා ඉල්ලනවා. එහෙම දෙනවද? එහෙම දෙන්නෙත් නෑ. තීන කූල් එකම බොන්න ඕනේ මැරෙන්න හරිය. අන්න ඒ වගේ අපිට අවශ්‍ය ස්වභාවයෙන් අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ස්වභාවයෙන් මිලදී ගන්නත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒ වගේ අපි වාසිය අවශ්‍ය දෙපැත්තටම කතා කරා. අපි අද කතා කරන්න යන්නේ හතරවන ඒකකයේ අපේ විෂය නිර්දේශයේ දැනට කතා කර දීර්ඝතම ඒකකයේ අවසාන පරිච්ඡේදයයි. ඒ තමයි ව්‍යාපාර සංයෝජන. ව්‍යාපාර සංයෝජන. දැන් මේක වරලත් ව්‍යාපාර තරම්ම බර තබන්නේ නැහැ ප්‍රශ්න පත්‍රයේ තුල. නමුත් සමහර විට පිටම වසර 3ක් අහපු අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් මගේ තක්සේරුව වසර එකක් හැර එකක් මේකෙන් ප්‍රශ්නයක් අහනවා. වසර එකක් හැර එකක් ප්‍රශ්නයක් අහනවා. දැන් අවසන් වතාවට 2020 විභාගෙට පැවැත්තුනේ 2020 විභාගය තුල මේකෙන් ප්‍රශ්න එකක්වත් ඇහුවේ නෑ. මොකද්ද එහෙනම් ඔබේ තක්සේරුව ඔබේ නිගමනය මොකද්ද? 2021 වෙනුවෙන් මේ වසරේ 2022 පැවැත්වෙන උසස් පෙළ විභාගයේදී අනිවාර්යයෙන්ම මේකෙන් ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙනවා. එකක්. වැඩිපුර එකක්. එක්කෝ ව්‍යුහගත ප්‍රශ්නයක් එක්කෝ වාස්තවික ප්‍රශ්නයක්. දෙකම අහන තත්ත්වයක් මේකේ අඩුයි. හරිද? රයිට්. ව්‍යාපාර සංයෝජන. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා බිස්නස් ඇමල්ගමේෂන් කියලා. නැත්නම් බිස්නස් කම්බිනේෂන්ස් කියලා කියනවා. කම්බිනේට් වෙනවා කියන්නේ එකතු වෙනවා කියන එකනේ. දැන් ලෝකේ සමහර ව්‍යාපාර තියෙනවා. ව්‍යාපාර ආරම්භ කර මුල් යුගයේදී ඉතා සාර්ථක ලෙස ඒ ව්‍යාපාර පවත්වාගෙන යාමේ හැකියාව ලැබෙනවා. වෙළඳ පොලේ පුළුල් ආකර්ෂණයක් එනම් වෙළඳ පොලේ ගනුදෙනු කරුවන්ගේ වැඩි විශ්වාසයක් මේ ව්‍යාපාරවලට ලැබෙනවා. ඒ නිසා මේ ව්‍යාපාර ඉතා සාර්ථක ලෙස භාණ්ඩ සේවා නිෂ්පාදනය අලෙවි කිරීම කරලා තරඟකාරී වෙළඳ පොළ තුල ඉතා කීර්තිමත් තරඟකාරී ව්‍යාපාරිකයෙක් වශයෙන් ඉදිරියට යනවා. නමුත් ව්‍යාපාර කටයුතු පරිණත වෙද්දී විවිධ හේතු නිසා අපි හිතමු තාක්ෂණයේ අල්ප පැන ගියා. අපි භාවිතා කරන තාක්ෂණය දැන් පරණයි. අලුත් තාක්ෂණය අපි පාවිච්චි කරන්නේ නැහැ. අපේ දක්ෂ සේවකයෝ විශ්‍රාම ගියා. නැත්නම් ආයතන ඉවත් වුණා. රට හැර ගියා. ඒතර අපිට දැන් ඉන්නේ නවක සේවකයෝ. ඒගොල්ලන්ගේ කුසලතා සහ දැනුම අඩුයි. එහෙම නැත්නම් තරඟකරුවෝ අපිට වඩා නව්‍ය භාණ්ඩ අපි මෙතෙක් වෙළඳ පොළට හඳුන්වා දෙන භාණ්ඩ හා සේවා වලට වඩා අලුත් භාණ්ඩ හා සේවා හඳුන්වලා දීලා පාරිභෝගිකයාව පිනවන තත්වයක් තියෙනවා. මෙන්න මේ වගේ හේතු සහ තවත් හේතු මත මේ මං කිව්වර සාර්ථකව ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපාරය දැන් මොකද වෙන්නේ? ටික පිරිහෙන අවධියටපත් වෙනවා. ව්‍යාපාර කටයුතු අකාර්යක්ෂම වෙනවා. තේරෙනවද? අසාර්ථක වෙමින් ඇදිලා යනවා. මෙන්න මෙවැනි වාතාවරණයක් තුල තමයි මේ ව්‍යාපාර සංයෝජනවල උපත ඇති වෙන්නේ. ව්‍යාපාර සංයෝජනවල අවශ්‍යතාවය දැනෙන්නේ. එතකොට සමහර ව්‍යාපාර තියෙනවා තවමත් එදා වගේම අදත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි එදාට වඩා අද වන විට වෙළඳ පොලේ වැඩිම ආකර්ෂණයක් දිනාගෙන විශාල ඉල්ලුමක් ලැබෙමින් පවතිනවා. ඒ ඉල්ලුමට මුහුණ දීමට අවශ්‍ය භාණ්ඩ නිපදවන්න හෝ මිලදී අරගෙන සපයන්න ව්‍යාපාරයේ ධාරිතාවය මදි. විශේෂයෙන්ම මූල්‍ය ධාරිතාව මදි. ෆයිනෑන්ෂල් කැපැසිටි එක අඩුයි. එහෙනම් විශාල අතිරේක ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. නමුත් අතිරේක ප්‍රාග්ධනයක් ගන්න බෑ. දැන්ටමත් බැංකු කීපයකින් ණය අරගෙන. ඒ ණය තවමත් අපි පියවමින් ඉන්නවා. එතකොට මතකනේ ක්‍රිබ් එක කතාව මම කිව්වේ. ක්‍රිබ් එක ශ්‍රී ලංකා ණය තුරුතුරු කාර්යාංශය ශ්‍රී ලංකා ණය තුරුතුරු කාර්යාංශයෙන් ලැබෙන ණය වාර්තා අනුව අපිට වෙනත් මූල්‍ය ඇතිරකින් ණය ලබා ගන්නත් බෑ. ණයකර නිකුත් කරන්නත් බෑ. ණයකරත් දැන් උපරිම නිකුත් කරලා තියෙනවා. මොකද වෙන්නේ? අන්න දැන් ඉල්ලුම තියෙනවා. අපිට ඕනේ ව්‍යාපාරයේ ධාරිතාව වැඩි කරගන්න. විශේෂයෙන්ම මූල්‍ය ධාරිතාව. හොඳම විසඳුම හොඳම විකල්පය මොකද්ද? සංයෝජන. ওই වගේ තාක්ෂණික ඌනතා තියෙනවා. මූල්‍ය ගැටලු තියෙනවා. දක්ෂ කුසලතාපූර්ණ සේවකයන්ගේ ඌනතා තියෙනවා. තේරෙනවද? ඊට පස්සේ වෙළඳ පොළ බෙදා ගැනීමේ ගැටලු තියෙනවා. වෙළඳ පොළ බෙදා ගැනීම. අපි හිතමු A සහ B කියලා ව්‍යාපාර දෙකක් තියෙනවා. මේක තමයි මාකට් එක. මේ වෙළඳ පොළට මේ දෙන්න තරඟ කරනවා. තේරුණාද?
මේ වෙළඳපොළට තරඟ කරන අතරතුර වර එක මෙයාට වැඩි වෙළඳපොළක් දෝලණය වෙනවා. මේ තියෙන වැඩි කොටසක්. තේරෙනවද? වර එක මෙයාට එක දෝලණය වෙනවා. නැවත මෙයාට දෝලණය වෙනවා. ඔගේ මේ වෙළඳපොළ මේ දෙන්න අතර තමයි තුලන වෙන්නේ. මේක හරියම හිසරදේ දෙගොල්ලන්ටම. දැන් මේ දෙගොල්ලම ප්‍රචාරණයට ප්‍රවර්ධනයට අධික පිරිවැයක් දරනවා. අනවශ්‍ය පිරිවැයක් දරනවා. තේරෙනවද? එහෙම නැත්නම් නිෂ්පාදිතයේ විවිධාංගීකරණයට ඇසුරුම වෙනස් කරන්න, හැඩය වෙනස් කරන්න, වර්ණය වෙනස් කරන්න විශාල පිරිවැයක් දරනවා. ඊළඟට බෙදාහැරීමේ නියෝජිත ජාලයක් ඇති කරගෙන ඒ නියෝජිත ජාලය වෙනුවෙන් විවිධ දීමනා දෙනවා. වට්ටම් ලබා දෙනවා. නිෂ්පාදන පංගු සපයනවා. වාර්ෂිකව ප්‍රසාද මුදල් සපයනවා. විවිධ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරනවා. දෙගොල්ලන්ටම අපරාධය. මෙන්න මේ වගේ ගැටලු නිසා මෙන්න මේ දෙගොල්ලෝ සාකච්ඡාවකට පස්සේ තමන් වෙළඳපොළ සාධාරණ පදනමක් කරද බෙදා ගැනීමට මේ දෙගොල්ලෝ එකට ඒකාබද්ධ වෙන්න පුළුවන්. ඔන්න වගේ විවිධ හේතු මත ව්‍යාපාර සංයෝජන නිර්මාණය වෙනවා. එමනම් ව්‍යාපාර සංයෝජනයක් කියන්නේ amalgamation is to join together two or more organization. ඒ කියන්නේ ඒකාබද්ධ වීමක් ව්‍යාපාර දෙකක් හෝ වැඩි ගණනක් එකට එකතු වෙලා ඒකාබද්ධව වැඩ කිරීම තමයි සංයෝජන කියන්නේ. It can happen in two ways. එය ප්‍රධාන ක්‍රම දෙකකින් වෙන්න පුළුවන්. තේරුණානේ? ව්‍යාපාර දෙකක් හෝ කීපයක් එකට එකතු වී කටයුතු කිරීම ව්‍යාපාර සංයෝජන ලෙස හැඳින්විය හැකියි. එය ප්‍රධාන ක්‍රම දෙකකින් වෙන්න පුළුවන්. එකක් තමයි ඒකාබද්ධ වීමෙන් by mergers merge වෙනවා කියන්නේ. එකක් ඒකාබද්ධ වීමෙන්. අනිත් එක තමයි අත්පත් කර ගැනීමෙන්. මොකද්ද මේකේ වෙනස? වෙන්ව පැවති ව්‍යාපාර දෙකක් හෝ කීපයක් තනි ව්‍යාපාරයක් බවට පත්වීමයි ඒකාබද්ධ වීම. වෙන්ව පැවති ව්‍යාපාර දෙකක් හෝ කීපයක් තම ව්‍යාපාර කටයුතු අවසන් කරමින් තනි ව්‍යාපාරයක් බවට ක්‍රියාත්මක වෙනවා. එකට එකතු වෙනවා. තේරුණාද? එය එක් සමාගමක් අනෙක් සමාගමේ වත්කම් හා වගකීම් වලට ගැනීමෙන් හෝ එහෙම නැත්නම් පැවති ව්‍යාපාර ඈවර කර නව සමාගමක් පිහිටුවීමෙන් නෝ කරන්න පුළුවන්. පැහැදිලි කතාව? ඒ කියන්නේ පළවෙනි ක්‍රමය තමයි A විසින් B ගේ මොනවද? වත්කම් අපි දාමු assets කියලා. ඒ දාමු. සහ වගකීම් අපි දාමු L කියලා liabilities කියලා. එහෙනම් A සහ L මේ ව්‍යාපාරය අත්පත් කරගන්න. මේගොල්ලෝ අත්පත් කරගන්න. merge කරගන්න. හරිද? අත්පත් කරගත්තම මේ B කියන ව්‍යාපාරය මේක B කියලා අපි නම් කරමු. මේ B කියන ව්‍යාපාරය නිකම්ම A ගේ ව්‍යාපාරය තුළට සෙට් වෙනවා. ඒක තමයි මේ ඒකාබද්ධ වීම කියන්නේ. තේරුණාද? එතකොට ඒ මොකද්ද කළේ? ඒ ව්‍යාපාරේ සමස්ත වත්කම් හෝ වැඩි ප්‍රමාණයක් සමස්ත වෙන්නත් ඕනේ. සමස්ත වත්කම් හෝ වැඩි ප්‍රමාණයක් මිලදී ගත්තා. ඒ වගේම Bට ගෙවන්න තියෙන බැරකම් වල වගකීමත් මෙයා බාරගත්තා. මොකද වෙන්නේ? ස්වයංක්‍රීයව B කියන ව්‍යාපාරයේ A සතු ව්‍යාපාරය බවට පත් වෙනවා. ඒක තමයි මේක ඇතුළේ මේ පළවෙනි ක්‍රමය. දැන් මේ කියන්නේ ඒකාබද්ධ වීමත් තේරෙනවද? ඒකාබද්ධ වීමත් ක්‍රම දෙකකින් වෙනවා කියලා මම මේ පෙන්눔 කරන්නේ. ඒකාබද්ධ වීමත් ක්‍රම දෙකකින් වෙනවා. අනිත් එක තමයි පවතින ව්‍යාපාර දෙකක් හෝ කීපයක් විසුරුවා හරිනවා. ඩිසෝල් කරනවා. ඈවර කරලා තනි ව්‍යාපාරයක් නැත්නම් තනි සමාගමක් බවට පත් කරනවා. අපි හිතමු A සහ B කියන ව්‍යාපාර දෙක තිබුණා. ඒ දෙක ඈවර කරනවා. මේ දෙක ඈවර කරනවා. හරිනේ? මේ දෙක ඈවර කරනවා. මේ දෙක ඈවර කරනවා. මේ දෙක ඈවර කරලා මොකද කරන්නේ? ඈවර කරලා තනි ව්‍යාපාරයක් හැදෙනවා. අපි හිතමු සීමිත X සමාගම කියලා. ඒතොර A සමාගමත් නැහැ දැන් B සමාගමත් නැහැ. ඒතොර A B වල වත්කම් අත්පත් කරගත්තෙත් නැහැ. B A වල වත්කම් අත්පත් කරගත්තේ නැහැ. අර පෙර පරිදි. තේරුණාද? A ව්‍යාපාරي විසුරුවා හරිනවා. Bත් විසුරුවා හරිනවා. වත්කම් උපලබ්ධි කරලා බැරකම් පියවල විසුරුවා හරිනවා. ඉතිරියක් වෙතොත් ඒ ඉතිරි වත්කම් ටිකත් එක්ක මොකද කරන්නේ? අලුත් සමාගම පිහිටුවනවා. A සහ B ඈවර කරද්දි වත්කම් ඉතුරුනේ නැහැ කියන්නකෝ. වත්කම් උපලබ්ධි කර ලැබෙන මුදලින්
ණයතුරුත් නිදහස් කරගත්තට පස්සේ ඒ සහ B සමාගමේ පැරණි කොටස් වීමට කිසිවක් ඉතුරුනේ නැහැ කියන්නකො. එහෙමනම් ඒගොල්ලන්ගේ අලුත් ප්‍රාග්ධනයක් යොදවලා අලුත් මේ සමාගම පිහිටවනවා. අර දෙකේ ඉතුරුනොත් ඉතිරි වෙච්ච ප්‍රාග්ධනෙන් මේ සමාගම පිහිටවනවා. මොකද උනේ? ඒත් ඒක අබද්ධ වීම. පැහැදිලිද මම මේ කියන අවස්ථා දෙක? මේ වත්කම් හා බැරකම් අත්පත් කර ගැනීම පළවෙනි එක, ඈවර කර නව සමාගමක් පිහිටුවීම දෙවෙනි ක්‍රමය. මතකනේ ඒකාබද්ධ වීමේ ප්‍රභේද දෙක. අන්න ඒ වගේ බොහොම ලස්සනයි මේවා. ඒ මූලික සංකල්පයේ මුලින් තේරුම් ගත්ත සංයමයෙන් ඉවසීමෙන් බුද්ධිමත්ව අපි ඒ සිදුවන ක්‍රම දෙක දිහා බලන්න. බලද්දී අපිට මේක සදාකාලිකව වදිනවා. ආය විභාග ළඟ වල නෝට් ලියන්න කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ අදම මේක තේරුම් ගන්න. පවතින ව්‍යාපාර දෙකක් හෝ තුනකදී එක් ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයක හෝ කීපයක වත්කම් සහ බැරකම් මිලදී ගන්නවා. මිලදී ගත්තම අර ඒ වත්කම් සහ බැරකම් විකුණු ව්‍යාපාරේ නිකම්ම මිලදී ගත්ත ව්‍යාපාරේ කොටසක් බවට පත් වෙනවා. ඒක ආපද්ද වීම. එහෙම නැත්නම් පවතින ව්‍යාපාර ඈවර කරලා විසුරුවා හැරලා ඒක ඉතුරු වන වත්කම් හෝ අලුතෙන් ප්‍රාග්ධන යොදවලා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒක තමයි ඒක ආපද්ද වීමේ දෙවෙනි ක්‍රමය. පැහැදිලිනේ? right. දෙවන ක්‍රමය අපි බලමු. අත්පත් කර ගැනීම by acquisition. acquire කරනවා කියලා කියන්නේ අත්පත් කර ගන්නවා. අරක ඒකාබද්ධ වීම. එක් සමාගමක් විසින් අනිත් සමාගමේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනෙන් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමක් සිදු වේ. කොටස් මිලට ගන්නා සමාගමට පාලන බලය හිමි වේ. මතක තියාගන්න එක් සමාගමක් තවත් සමාගමක සාමාන්‍ය කොටස්. එක් සමාගමක් තවත් සමාගමක සාමාන්‍ය කොටස් වර්ණීය කොටස් නෙවෙයි. ඔබට මතක ඇති අපි සමාගම් මේකකෙදි කිව්වා සමාගමකට අරමුදල් සම්පාදනය කර ගැනීමට ප්‍රධාන කොටස් නිකුත් කිරීම දෙකක් කරන්න පුළුවන්. එකක් සාමාන්‍ය කොටස් නිකුතුව, අනිත් එක මොකද්ද? වර්ණීය කොටස් නිකුතුව. මතකයිනේ? වර්ණීය කොටස් වැටෙන්නේ ණය ප්‍රාග්ධනයට. ඇයි? නිශ්චිත ලාභාංශයක් ඒගොල්ලෝ අපේක්ෂා කරනවා. වර්ණීය කොටස් මිලදී ගන්න පෙර අපි සමාගමෙන් අපේක්ෂා කරනවා. සමාගමෙන් අපි ඉල්ලනවා අපිට වර්ෂ අවසානයේ දෙන ප්‍රතිලාභේ ප්‍රතිශතය ලබා දෙන්න කියලා. ඒ කියන්නේ ලාභාංශ ප්‍රතිශතය ලබා දෙන්නේ නැත්නම් අපි කොටස් මිලදී ගන්න. තනිකර අපි බාහිර පුද්ගලයෝ වගේ ණය හිමියෝ වගේ අභ්‍යන්තර පාර්ශ්වයක් එහෙම කරන්නේ නැහැ. අභ්‍යන්තර පාර්ශ්වයක් අනිවාර්යයෙන්ම ලාභ ඇතනම් පමණක් ලාභාංශ අපේක්ෂා කරනවා. ලාභ නැත්නම් මොකද කරන්නේ? ලාභාංශ අපේක්ෂා කරන්නේ නිසා සාමාන්‍ය කොටස් තමයි සමාගමක ඇත්තයිතිකරු කියන්නේ. එහෙනම් මේ ඒ සමාගම අපි මිලදී ගන්න නම් ඒ සමාගම මගේ ග්‍රහණයට ගන්න නම් මම වර්ණීය කොටස් නෙමෙයි ගන්න ඕනේ. සාමාන්‍ය කොටස් තමයි මම අත්පත් කරගන්න. ඒකයි මේකේ තර්කය. හරිනේ? එහෙනම් එක් සමාගමක් විසින් අනිත් සමාගමේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනේ මුළුමනින්ම හරි වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නවා. මිලදී ගත්තම මොකද වෙන්නේ? ඒ සමාගම අපි ඒ සමාගම විසින් B සමාගමේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 100%ම හරිද? හෝ 51ක් හෝ වැඩි ප්‍රමාණය 100%ම හෝ අවම 51ක් හෝ වැඩි ප්‍රමාණයක් B ගෙන් A ගන්නවා. ඒ ගත්තම B A ගේ ග්‍රහණයට නතු වෙනවා. නැත්නම් A ගේ ව්‍යාපාරයක් බවට පත් වෙනවා. එහෙනම් ඒක තමයි අත්පත් කර ගැනීම කියන්නේ. පැහැදිලිනේ? ඔය වගේ ඒකාබද්ධ වීමෙන් අත්පත් කර ගැනීමෙන් කියන ක්‍රම දෙකෙන්ම ව්‍යාපාර සංයෝජන ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු ප්‍රධාන සංයෝජන වර්ග. දැන් දරුවනේ ගුරුවත් පොත අනුව ප්‍රධාන සංයෝජන වර්ග 3ක් පෙන්වලා තියෙනවා. ඒ ගුරුවත් පොතේනේ. නමුත් ඇත්ත ප්‍රායෝගික ලෝකේ වර්ග 5ක් තියෙනවා. මම පහම කරනවා. ගුරුවත් පොත පස්සේ කළා පහම කරන්න එක හේතුවක් තමයි දැන් ගුරුවත් පොතේ විග්‍රහ නොකරන දෙකක් තිබුණ කියවනේ. ඒ දෙකෙන් එකක් විභාගයට ඇහුවා. මෑත කාලේ විභාගයට ඇහුවා. ඒ නිසා අපිට අයිතියක් තියෙනවා ගුරු වශයෙන් ඔබට අයිතියක් තියෙන ළමයි වශයෙන් මේක ඉගෙන ගන්න. මට උගන්වන්න අයිතියක් තියෙනවා ඔබට ඉගෙන ගන්න අයිතියක් තියෙනවා. පැහැදිලි රයිට්. පහම අපි ඉගෙන ගමු. පළවෙනි එක තමයි සිරස් සංයෝජන. සිරස් vertical combination. මොකද්ද මේ සිරස් කියන්නේ? මේ අතරනේ ඉහළ සිට පහළට තේරෙනවා. තිරස් කියන්නේ අර මුහුදේ සිටිජේ වගේ හරස් අතරනේ. එතකොට සිරස් සංයෝජන කියන්නේ කිසියම් නිෂ්පාදනයක් හා සම්බන්ධ ව්‍යාපාර දාමේ විවිධ අවස්ථාවලන්න ව්‍යාපාර දාමයේ විවිධ අවස්ථාවල
යෙදී සිටින සමාගම් නැත්තම් ව්‍යාපාර කීපයක් ඒකාබද්ධ මේක සමාගම වෙන්න ඕනේ මේක ව්‍යාපාර කියලා කියන්නත් පුළුවන්. හරිනේ? සමාගම නැත්තම් ව්‍යාපාර කීපයක් ඒකාබද්ධ වීම තමයි විනිදාස් කරන්නේ. සිරස් සංයෝජන. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් නැත්තම් සේවාවක් දෙකම වෙන්න පුළුවන්. නිෂ්පාදනයක් හා සම්බන්ධ ව්‍යාපාර දාමයක් අපට හඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් බිහි කිරීමට දායක වන විවිධ ආකාරයේ විවිධ ප්‍රමාණ වලින් දායක වන ව්‍යාපාර සමූහයක් නැත්තම් කර්මාන්තයක් අපට හඳුන ගන්න පුළුවන්. ඒක වඩා හොඳ කර්මාන්තයක උත්තරයි. ව්‍යාපාර දාමේ විවිධ අවස්ථා කිව්වම අපිට මේක හඳුන්වන්න පුළුවන් කර්මාන්තය කියලා. මෙන්න මේක. තේරුණාද? කර්මාන්තය කියලා කියන්න පුළුවන්. කර්මාන්තය. කර්මාන්තය ඒත් හරි. එහෙනම් යම් භාණ්ඩයක් හෝ සේවාවක් හඳුන්වා දීමට සම්බන්ධ විවිධ ව්‍යාපාර තියෙනවා. ඒ ව්‍යාපාර සියල්ලම අපි සමස්තයක් වශයෙන් ගත්තම අපි තනි අතකට ගත්තම ඒකට කියනවා කර්මාන්තයක් කියලා. ඒකම තමයි ව්‍යාපාර දාමේ විවිධ අවස්ථාවල කියලා අපි කතා කරන්නේ. විවිධ අවස්ථාවලදී සිටින සමාගම් කීපයක් ඒකාබද්ධ වීම තමයි වින්නදාස් කරන්නේ. මේක උදාහරණකින් තේරුම් ගන්නකො. උදාහරණ තමයි මෝටර රථ නිපදවන ආයතනයක් තියෙනවා. ඒකම ඒවට අවශ්‍ය අමතර කොටස් නිපදවන ආයතනයක් තියෙනවා. ඒත් එක්කම මෝටර රථ අලෙවිකරන ආයතනයක් තියෙනවා. මෙන්න මේ තුන ඒකාබද්ධ වුණොත් අපි කියනවා මේක සිරස් කියලා. සිරස්නේ. හරිනේ. එකම කර්මාන්තයේ විවිධ අවස්ථාවල ව්‍යාපාර දාමේ විවිධ අවස්ථාවල බොතාසේ තේරුණාද? එකම කර්මාන්තයේ විවිධ ව්‍යාපාරික කටයුතු නැත්නම් විවිධ ව්‍යාපාරික අවස්ථාවල සක්‍රිය වන ව්‍යාපාර. නැත්නම් එකම කර්මාන්තයේ විවිධ වූ සේවා සපයන ව්‍යාපාර. හරිනේ. මෝටර රථ නිෂ්පාදනය කරන එක ව්‍යාපාරයක්. ඒකට අවශ්‍ය අමතර කොටස් ඒගොල්ලෝ හදන්නේ වෙනත් ව්‍යාපාරයක් හදනවා. මෝටර තලි විකිරීම ඒගොල්ලන්ගෙන් මිලදී අරන් ලාභයත් විකුණන්නේ තව කට්ටියක්. නිෂ්පාදනය කරන ආයතන විකිණීමේ කාර්ය කරන්නේ නැහැ. තුනක්. අපි තවත් ඕනනම් ගන්නවා මෝටර රථ අලුත් අඩියා කරන. දැන් සමහර තැන් තියෙනවනේ නිශ්චිත බ්‍රෑන්ඩ් එකක මෝටර රථ පමණ අලුත් අඩියා කරන්නේ. එහෙම තැන් ඔබ අහලා තියෙනවනේ දැන් සමහර තැන්වල තියෙනවා මේ මොනවද BMW රථ වාහන විතර අලුත් අඩියා කරන්නේ. සමහර තැන්වල Mercedes Benz පමණයි අලුත් අඩියා කරන්නේ. අන්න ඒ වගේ ව්‍යාපාර කීපයක් එකතු වුණාම ඒක තමයි සිරස් කියන්නේ. ඒක තමයි සිරස් කියන්නේ. තේරුණානේ? කර්මාන්තයේ විවිධ ව්‍යාපාර කටයුතු වල නියුක්ත ව්‍යාපාර. නැත්නම් ව්‍යාපාර දාමේ විවිධ අවස්ථාවලදී සිටින ව්‍යාපාර එකතු වීම. පැහැදිලි නේද ඒක? දෙවැනි එක තිරස් සංයෝජන. තිරස් සංයෝජන. horizontal combination. horizontal මේක horizon කියලා කියන්නේ. දැන් horizon කියන්නේ සිටිජන එක හරියි. ඒ තේරුමේ සමහර ටීචර්ස්ලා සහ ළමයි පුරුදුලා තියෙනවා මොකද්ද horizontal කියලා කියන්නේ නෑ horizontal මේක ප්‍රොනවුන්ස් කරන horizontal කියලා horizontal combination සමාන ව්‍යාපාර කටයුතු යෙදෙන සමාගම් කීපයක් ඒකාබද්ධ වීමෙන් අදහස් සමාන ව්‍යාපාර එකම කර්මාන්තයේ විවිධ අවස්ථාවල නෙවෙයි ඒ සිරස්නේ මේ එකම කර්මාන්තයේ සමාන ව්‍යාපාර කටයුතු වල නියුක්ත ව්‍යාපාර එකතුනොත් ඒක තමයි තිරස් කියන්නේ. උදාහරණයක් වශයෙන් මෝටර රථ නිපදවන ආයතන දෙකක් ඒකාබද්ධ වුණොත්. මෝටර රථ නිපදවන ආයතන දෙකක් ඒකාබද්ධ වුණොත් ඒක තිරස්. සේම් බිස්නස් නේ. තේරුණාද? මෝටර රථ අලුත් අඩියා කරන ව්‍යාපාර දෙකක් හෝ කීපයක් එකතු වුණොත් ඒකත් තිරස්. මෝටර රථ වලට මෝටර රථ මිලදී ගන්න කල්බදු පහසුකම් සපයන ලීසින් සමාගම් කීපයක් එකතු වුණොත් ඒකත් මොකද්ද? තිරස්. දැන් පැහැදිලි නේද? මෝටර රථ නිෂ්පාදනය කරන ව්‍යාපාරයයි ඒකට අවශ්‍ය ලීසින් පහසුකම් සපයන ව්‍යාපාරය එකතු වුණත් ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ මොකද්ද? තිරස් නෙවෙයි සිරස්. මතකනේ? තිරස් නෙවෙයි සිරස්. ඊට පස්සේ මෝටර රථ නිෂ්පාදනය කරන ව්‍යාපාරයයි ඒකට අවශ්‍ය අමතර කොටස් නිපදවන ව්‍යාපාරය එකතු වුණොත් ඒකට කියන්නේ මොකද්ද? ඒත් සිරස්. මෝටර රථ අමතර කොටස් නිපදවන ව්‍යාපාරය සහ මෝටර රථ අලුත් අඩියා කරන ව්‍යාපාරය එකතු වුණොත් ඒකට කියන්නේ මොකද්ද? ඒකත් සිරස්. ඒකත් සිරස්. තේරුණාද? මෝටර රථ අලුත් අඩියා කරන ව්‍යාපාර තුනක් තියෙනවා. ඒ තුන එකතු වුණොත් මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ සිරස් නෙවෙයි මොකද්ද? තිරස්. තේරුණාද? පටල ගන්න එපා. එක සමාන ව්‍යාපාර මතක තියාගන්න. එකම කර්මාන්තයේ තුල එක සමාන ව්‍යාපාර ඒකාබද්ධ වුණොත් තමයි තිරස් වෙන්නේ. එකම කර්මාන්තයේ විවිධ ව්‍යාපාරික අවස්ථාවල නියුක්ත වෙච්ච ව්‍යාපාර එකතු වුණොත් තමයි මොකද්ද? සිරස් කියන්නේ. තේරුණානේ? දැන් පැහැදිලිනේ? දැන් මෙතන තියෙනවා උදාහරණ දෙක තියෙනවා යූනියන් ඇෂුරන්ස් ජෙනරල් සමාගම හා
ඒෂියන් ඇලයන්ස් ජෙනරල් සමාගම ඒකාබද්ධ වෙලා තමයි ෆෙයාර්ෆස් ඉන්ෂුරන්ස් සමාගම පිහිටුවලා තියෙන්නේ 2017 ඉඳන්. තේරුණාද? එහෙනම් ඒ දෙකම රක්ෂණ සේවා සපයන ව්‍යාපාර දෙකක්. එකතු වෙලා තමයි ෆෙයාර්ෆස් බිහි කරන්නේ. එහෙනම් ඒක මොකද්ද? තිරස් සංයෝජනය. මේ තිරස් සංයෝජනේ ඇතුලේ කොහොමද? ඒකාබද්ධ වීමෙන්ද අත්පත් කර ගැනීමෙන්. කියන්න බලන්න. මොකද්ද මේ ක්‍රමය? මේක ඒකාබද්ධ වීම. හරිනේ? ඒ කියන්නේ තිබිච්ච සමාගම් දෙක ඈවර කරලා අලුත් එකක් පිටිය ෆෙයාර්ෆස් කියලා. ඒකාබද්ධ වීම. හරි? තිරස් ඒ වගේ. එතකොට මේ වගේ ගත්තොත් අපි හිතමු මෙතන තියෙනවා කර්මාන්තය. අපි හිතමු මේ කර්මාන්තය අපි නම් කරමු ලීබඩු කර්මාන්තය. ලීබඩු ගෘහ භාණ්ඩ. ලීබඩු කර්මාන්තය. මතකයිනේ කර්මාන්තයක් කියන්නේ එක හා සමාන ව්‍යාපාර කටයුතු වල නියුක්ත සියලු ව්‍යාපාර සමස්තයක් වශයෙන් ගත්තම තනි මිටකට ගත්තම අපි ඒකට කියනවා කර්මාන්තයක් කියලා. හරිනේ? එතකොට මේකේ තියෙනවා A කියන ව්‍යාපාරය. ලීබඩු නිපදවීම. හරිනේ? B කියන ව්‍යාපාරය. බෙදා හැරීම. C කියන ව්‍යාපාරය. ලීබඩු නැවත නිපදවීම. D කියන ව්‍යාපාරය. ලීබඩු පොලිෂ් කිරීම. නැත්නම් අපි හිතමු තීන්තාලේප කිරීම කියලා. තීන්තාලේප කිරීම. පොලිෂ් කිරීම. තීන්තාලේප කිරීම. ඊට පස්සේ E කියන ව්‍යාපාරය. මේවට ගබඩා පහසුකම් සපයනවා. හරිද? ඊට පස්සේ E කියන ව්‍යාපාරය ඒකත් මොනවද කරන්නේ? තීන්තාලේප කරන එකයි කරන්නේ. එතකොට මේකේ A ධන C මොන බලන්න මේ සමීකරණේ A ධන C එකතු වුණොත් ඒක මොන සංයෝජනයක්ද? දෙගොල්ලොම ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර දෙකක්. සමාන ව්‍යාපාර දෙකක්. මොකද්ද? තිරස්. අනිවාර්යයෙන්ම මේක තිරස්. තේරුණාද? ඒත් එක්කම D සහ E එකතු වුණොත් මොකද කියන්නේ? ඒත් සමාන දෙකක්. දෙගොල්ලොම මේ නිපදවන ගෘහ භාණ්ඩ මේගොල්ලෝ ගෘහ භාණ්ඩ නිපදවන විතරයි. ඒවා මොනවද? ෂයින් වෙන්න කපලා පොලිෂ් කිරීම කරන්නේ D සහ E. එහෙනම් D සහ E එකතු වුණොත් ඒකත් මොකද්ද? ඒකත් තිරස්. D සහ එකතු වුණත් ඒකත් තිරස්. තේරුණාද? ඊළඟට ABC. A ධන B ධන C එකතු වුණොත් ඒ කියන්නේ ගෘහ භාණ්ඩ නිපදවන ව්‍යාපාර දෙකකුයි ඒ ගෘහ භාණ්ඩ බෙදාහැරීමේ සේවාව සපයන බෙදාහැරීමේ නියෝජිත ආයතනයක එකතු වුණොත් මොකද්ද? ඒක සිරස්. අන්න එකම කර්මාන්තයේ විවිධ අවස්ථා. එකම කර්මාන්තයේ විවිධ කාර්යයන් ඉෂ්ට කරන. සමාන කාර්යයන් නෙවෙයි. එකම කර්මාන්තයේ සමාන කාර්යයන් නම් මේක සිරස්. එකම කර්මාන්තයේ විවිධ කාර්යයන් හෙවත් විවිධ අවස්ථාවල නියුක්ත වෙනවා. මොකක්ද ඒක? සිරස්. එහෙනම් ඒකට අපි කියන්නේ සිරස් සංයෝජන කියලා. ඊළඟට අපි හිතමු C සහ D කියලා නැත්නම් C සහ D කියලා. ඒත් එහෙමයි. C සහ D ගත්තත් ඒත් සිරස්මයි. තේරුණාද? මේ සියල්ලම එකතු වුණොත් ඒක මොකද? ඒත් සිරස්මයි. පැහැදිලි වෙනස? ආයි කවදාකවත් ඔක පාඩම් කරන්න එපා. කටපාඩම් කරන්න ඕනේ. එකම කර්මාන්තේ විවිධ අවස්ථාවල විවිධ සේවා සපයන ව්‍යාපාර තරතුණොත් ඒක සිරස්. එකම කර්මාන්තේ සමාන ව්‍යාපාර කටයුතු කරන එකතු වුණොත් ඒක මොකද්ද? තිරස්. පැහැදිලිද? right. අපි බලමු ඊළඟට තුන්වෙනි එක විෂම සංයෝජන. conglomerate combination. විෂම සංයෝජන. මේ කියන්නේ සමාන නැහැ. එක සමාන නොවන වෙනස් වර්ගයේ ව්‍යාපාර කීපයක් සංයෝජනය වීම. සමාන කාර්යයන් නෙවෙයි අසමාන කාර්යයන්හි නියුක්ත ව්‍යාපාර කීපයක් එකතු නම් ඒක විෂමයිනේ. ඒතර විෂමයිනේ. කිසිම සමාන බවක් නැහැ. ඒ නිසා ඒක විෂමයි, සංකීර්ණයි. තේරුණාද? උදාහරණ මෝටර නිපදවන ආයතනයක් ගෘහ භාණ්ඩ නිපදවන ආයතනයක් එක්ක ඒකාබද්ධ වුණොත් කිසිම සමාන බවක් නැහැනේ. විෂම සංයෝජනය. හරිනේ? ඊළඟ හතරවෙනි වර්ගය තමයි ඔය ගුරුවත් පොතෙන් නොපෙන්වෙන එක. නමුත් මේකේ විභාග ප්‍රශ්නයක් ඇහුවා. නිෂ්පාදිත ව්‍යාප්තිය සඳහා වූ සංයෝජන. නිෂ්පාදිත
ව්‍යාප්තිය සඳහා වූ සංයෝජන. ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ? product extension combination. product extension combination. මේ කියන්නේ යම් මූලික නිෂ්පාදිතයක් බිහි කරන සමාගමක් එම නිෂ්පාදිතයට සම්බන්ධ මූලික කොටසක් නිපදවන සමාගමක් සමග ඒකාබද්ධ වීම. මතක තියාගන්න මේ මූලික කොටසක් කියන්නේ අමතර කොටසක්ම නොවේ. අන්නක තේරුම් ගන්න. එතකොට ඔයගොල්ලෝ වැරදි මානසිකත්වයක් හදා ගන්නවා. මූලික කොටස වෙනයි අමතර කොටස වෙනයි. මූලික කොටස කියන්නේ මේන් පාර්ට් එකක්. නැත්නම් මේන් අයිටම් එකක්. මේන් අයිටම් එකක්. හොඳම පාර්ට් එක නේ මේන් අයිටම් එකක්. මූලික කොටසක් කියන්නේ. තේරෙනවද? අමතර කොටසක් කියන්නේ ස්පෙයා පාර්ට් එකක්. ඒක වෙනයි. තේරෙනවද? යම් මූලික භාණ්ඩයක් නැත්නම් මූලික නිෂ්පාදිතයක් බිහි කරන සමාගමක් ඒ නිෂ්පාදිතය හා සම්බන්ධ වන අමතර ඒකකයක් අමතර කොටසක් නිපදවන සමාගමක් එක්ක ඒකාබද්ධ වුණොත් ඒකට කියන්නේ නිෂ්පාදිත ව්‍යාප්තිය සඳහා වූ සංයෝජන. ඒ මූලික නිෂ්පාදිතයේ වෙළඳපොලේ තව තවත් විකුණ ගන්න, තව තවත් අලෙවි කර ගන්න, ලොකු වෙළඳපොලක් දිනා ගන්න කරන සංයෝජනයක් කියන අර්ථයෙන් තමයි නිෂ්පාදිත ව්‍යාප්තිය සඳහා වූ සංයෝජන කියලා කියන්නේ. බලන්න උදාහරණ කරන් තේරෙවක. රැලේ බයිසිකල් සමාගම ලූකස් ඩයිනමෝ නිපදවන සමාගම සමග ඒකාබද්ධ වීම. දැන් ඔබට මේ රැලේ කියන එක මම හිතන්නේ අහලත් නැතුවද ගොඩක් අයනේ. දරුණේ ලෝකේ අපි පැදෑන සයිකල් පුෂ් සයිකල් කියලා කියන්නේ පුෂ් සයිකල් ලෝකේ නම්බර් 1 බ්‍රෑන්ඩ් එක වශයෙන් සලකන්නේ එදත් අදත් සමහර විට හෙටත් රැලේ. අපේ ලංකාවේ රැලේ බයිසිකල් දැන් නැහැ. මම පුංචි කාලේ අපේ තාත්තලාත් තිබුණ රැලේ බයිසිකල්. අපි පුරුදුනේ අපි වැටි තුවාලේ බයිසිකල් පදින පුරුදුනේ ඒකේ රැලේ බයිසිකලේ. ඒ රැලේ බයිසිකල් කාලයක් තියෙනවා. අපි මුහුදුබඩ ප්‍රදේශයේ ජීවත් වුණේ. මුහුදු හොබාව සීබ්‍රීස් එක එනවා මලකඩ කනවා. අපි මාස 6කට සැරයක් අයියයි මයි ඔක අර වැලිකඩ දාසියෙන් හූරලා බ්‍රෂ් එකෙන් තින්ත ගන්නවා දුවනවා. එහෙම මිසක් ඒකේ කාලයක් තියෙනවා. ඒකේ මුහුදයිනේ තිබිලා මලකඩ කෑව වුණත් දිර වුණොත් ඒ දිරලත් පාවිච්චි කරන්න පුළුවන්. අද නම් තියෙන බ්‍රෑන්ඩ් මම දන්නේ. අද නම් මං හිතන්නේ අවුරුද්දක් දෙකක් යනකොට බයිසිකලේ විසි කරන්න ඕන. රැලේ බයිසිකල් එකක් දිගු කල් පැවැත්ම ශක්තිමත් භාවය රැලේ. තව එකක් තුන හම්බර් කියලා ඒ වගේම එකක්. දැන් ඒ ඔය දෙකම ලංකාවේ නෑ. රැලේ නම් දැන් ඇත්තම නෑ. මම නිකන් විශ්වාස කරන මගේ උපකල්පන හැටියට රැලේ බයිසිකල් එකක් අද බ්‍රිතාන්‍යයෙන් අපි ලංකාවට ගෙන්නොත් අඩුම ගාන ලක්ෂ 25ක් වේ. කාර් එකක් ගත හැකියි නේද? පුංචි කාර් එකක් ගත හැකියි. ඒ නිසාම වෙන්නේ නැති රැලේ බයිසිකල් දැන් ලංකාවට ගෙන්නවන්නේ නෑ. නමුත් තාම තියෙනවා. ලෝකේ හොඳම බයිසිකල් වර්ගය. හරිද? දැන් ලෝකේ හොඳම බයිසිකල් එකක් අරගෙන මම ඒකට බාල ඩයිනමෝ එකක් ගන්නෙ නෑ. ඩයිනමෝ එක ගැන දන්නවනේ. අමතර කොටසක් නෙවෙයිනේ. ඩයිනමෝ එක නැතුණා කියලා බයිසිකලේ පදින්න පුළුවන් නේ. හැන්ඩල් එක නැත්තම් බයිසිකලේ පදින්න බෑ. අර පෙඩ්ලාම් නැත්තම් බයිසිකලේ පදින්න බෑ. ඒවා තේරෙනවද? ඒවා මේකට බද්ධ වෙච්ච කොටස්. මේ කියන්නේ අමතරව බද්ධ කරන කොටස් මේ කියන්නේ. ඩයිනමෝ එක අවශ්‍ය නැහැ රැට. මොකටද? අර බයිසිකලේ ලාම්පු පත්තු කරන්න. බල්බ් එක පත්තු කරන්න. තේරුණාද? ඩයිනමෝ එක නැහැ කියලා බයිසිකලේ දවල් කාලේ අපිට දිවා කාලේ පදින්න පුළුවන්. ඒ ඩයිනමෝ වර්ග තියෙනවා බ්‍රෑන්ඩ් තියෙනවා. ලෝකේ හොඳම ඩයිනමෝ හොඳම බැටරි කියලා පිළිගන්නේ කියන්නේ විදුලි ජනක ඒක කියලා පිළිගන්නේ ලූකස් නේ තාමත්. තේරුණාද? එහෙනම් ඒ ලූකස් ඩයිනමෝ නිපදවන ව්‍යාපාරයයි රැලේ බයිසිකල් නිපදවන ව්‍යාපාරය දෙක ඒකාබද්ධුණු මොකද වෙන්නේ? ඒකාබද්ධුණු දෙගොල්ලන්ටම හොඳයි. එහෙමනම් රැලේ බයිසිකල් අලෙවි කරන සෑම ෂෝරූම් එකක් තුලම අනිවාර්යයෙන්ම ලූකස් ඩයිනමෝ තියෙනවා. තිබුණා නොතිබුණා ප්‍රශ්නයක් නැහැ. රැලේ බයිසිකලයක් විකුණන්න ප්‍රොමෝට් කරනකොටම ප්‍රචාර දැන්වීම් වලින් වෙන්න පුළුවන්, නෙට් එකේ අන්තර්ජාලය වෙන්න පුළුවන්, නැත්නම් කෙලින්ම ව්‍යාපාරික මධ්‍යස්ථානයේට ෂෝරූම් එකට ඇවිල්ලා මේ තොරතුරු දෙද්දි ඩයිනමෝ එක ගැනත් කියනවා. හැබැයි ඉතින් අපි නිර්දේශ කරන්නේ මේකයි ඩයිනමෝ මේක ඩයිනමෝ එකක් ගත්ත තමයි ලයිෆ් ටයිම් ජීවිතේ මේකයි. ඉතින් තව ඕනනම් බ්‍රෑන්ඩ් නම් කරලා මේගොල්ලෝ කියයි මේ ඩයිනමෝ එක අවුරුදු 2යි. මේක අවුරුද්දයි. අනිවාර්යයෙන්ම විසි කරන්න වෙනවා. මේක ලයිෆ් ටයිම්. ඒතර මේක මේ ඩයිනමෝ එක අපි තුමු රුපියල් 5000යි. නමුත් අසවල් එක රුපියල් 2000යි. ඒක අවුරුදු පතා දානවා. අවුරුදු 5ක් දැම්ම රුපියල් 10000යි. මේක 5000යි ලයිෆ් ටයිම්. කවුද ගන්නෙ? අනිවාර්යයෙන්ම මේ ලූකස් ගන්නෙ. ඒ වගේ මේ දෙකොල්ල එකතු වෙනවා කියන්නේ රැලේ බයිසිකලයක් විකිනෙන සෑම අවස්ථාවකම මොකද වෙන්නේ? ලූකස් ඩයිනමෝ එක අලෙවි වෙනවා. රැලේ බයිසිකලයකට ඉල්ලුමක් ලැබෙන හැම අවස්ථාවකම ලූකස් ඩයිනමෝ එකටත්
ඉල්ලුමක් ඇති වෙනවා. ඒ වගේම ලූකස් ඩයිනමෝ එකක් විකින්න සෑම අවස්ථාවකම රැලේ බයිසිකල් එකක් විකිනින්නේ නැහැ. ඒකත් තේරෙනවනේ. ඒකත් තේරෙනවනේ. ඩයිනමෝ එකක් මිලදී ගත්ත කියලා බයිසිකලයක් ගන්න නැහැනේ. බයිසිකලයක් ගත්තොත් ඩයිනමෝ මිලදී ගන්නවා. එහෙනම් මොකද දෙගොල්ලන්ටම වාසි. ලූකස් ඩයිනමෝ එකෙත් මිලදාම හොඳ වෙනවා. රැලේ බයිසිකලෙත් මිලදාම හොඳ වෙනවා. අන්න එක තමයි නිෂ්පාදිත ව්‍යාප්තිය සඳහා සංයෝජන කියන්නේ. පැහැදිලි නේද? රයිට්. අපි පස්වෙනි එකත් බලමු. ඒ තමයි වෙළඳපොළ ව්‍යාප්තිය සඳහා සංයෝජන. වෙළඳපොළ ව්‍යාප්තිය සඳහා සංයෝජන. මාකට් එක්ස්ටෙන්ෂන් කම්බිනේෂන්. මාකට් එක්ස්ටෙන්ෂන් කම්බිනේෂන්. ඒ කියන්නේ ප්‍රදේශ දෙකක හෝ කීපයක භූගෝලීය ප්‍රදේශ දෙකක හෝ කීපයක නිරතව ව්‍යාපාර අතර ඇතිවන සංයෝජනයන්. තේරෙනවද? ප්‍රදේශ දෙකක හෝ කීපයක නිරත ව්‍යාපාර අතර ඇතිවන සංයෝජනයන්. එවිට තම නිමැවුම් සඳහා වෙනත් ප්‍රදේශවලින් පහසුවෙන් වෙළඳ පොළක් ඇති කරගන්න පුළුවන්. භූගෝලීය ප්‍රදේශ දෙකක හෝ කීපයක ව්‍යාපාර කීපයක් ඒකාබද්ධ වෙනවා. මොකක්ද ඒකේ ප්‍රධාන වාසිය? එක් ව්‍යාපාරයක නිමැවුම් වෙනත් ප්‍රදේශවල නියුක්ත ව්‍යාපාර ලවා අලෙවි කරගෙන ඒ වෙනත් ප්‍රදේශවලටත් තමන්ගේ මාකට් එක වෙළඳපොළ ව්‍යාප්ත කරගන්න පුළුවන්. අන්න වෙළඳපොළ ව්‍යාප්තිය සඳහා සංයෝජන. ඒ පද හැදෙන විදිය තේරෙනවද? අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු දකුණු පළාතේ ගාල්ල නගරේ ඔබට ව්‍යාපාරයක් තියෙනවා. ඔබේ ව්‍යාපාරේ රසකැවිලි නිෂ්පාදනය කිරීම. දකුණට ආවේනික වූ රසකැවිලි තියෙනවානේ. අපි හිතමු ඒ වෙනි රසකැවිලි නිෂ්පාදනය කරලා අලෙවි කරන ව්‍යාපාරය. අපි හිතමු වවුනියාවේ ව්‍යාපාරයක් තියෙන ඒත් ඔබටම අයිති. ඒගොල්ලෝ ද්‍රවිඩ සංස්කෘතියට අදාළ ඔය ආට පිටි වගේ දේවල් වලින් හදන ආහාර පාන හදනවා. මේ දෙගොල්ලෝ එකතු වුණොත් මොකද වෙන්නේ? ගාල්ලේ ව්‍යාපාරිකයට යාගේ රසකැවිලි වවුනියාවේ ව්‍යාපාරිකයට ලැබෙන්න සලස්සලා වවුනියාව සහ උතුරු පළාතේ හොඳ වෙළඳපොළක් දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. වවුනියාවේ ව්යාපාරිකයට Tamanගේ ඒ ද්‍රවිඩ සංස්කෘතියට ආවේනික උරුම වූ කෑම වර්ග ගාල්ලේ ව්‍යාපාරිකයට එවලා දකුණු පළාතෙන් වෙළඳපොළක් නිර්මාණය කරගන්න පුළුවන් ලැබෙනවා. එහෙනම් වවුනියාවේ නිෂ්පාදිත වලට ගාල්ල නැත්නම් දකුණු පළාත් දක්වා වෙළඳපොළ ව්‍යාප්ත වෙනවා. ගාල්ලේ නිෂ්පාදිත වලට උතුරු පළාත් දක්වා වෙළඳපොළ ව්‍යාප්ති වෙනවා. අන්න ඒක තමයි වෙළඳපොළ ව්‍යාප්තිය සඳහා සංයෝජන කියන්නේ. පැහැදිලි නේද? ඔය වගේ මූලික වර්ග පහක් තියෙනවා. සංයෝජන වල පහක් තියෙනවා. ඊළඟට අපි බලමු මේ සංයෝජන වල අතුරු ප්‍රභේද කීපයකුත් තියෙනවා. සිරස් වේවා, තිරස් වේවා, විසම වේවා අතුරු ප්‍රභේද කීපයකුත් තියෙනවා. ඉන්දහිට විභාගයට අහනවා. පොඩි ප්‍රශ්න, වාස්තවික ප්‍රශ්න. එකක් තමයි රංචුව කියන එක. රංචුව. ring කියන එක, කණ්ඩායමක් කියන එක. ring ඉංග්‍රීසියෙන් ring කියලා. රංචුව. It is a horizontal combination. මොකක්ද ඒ කියන්නේ? ඒක මේක තිරස් සංයෝජනයක්. Its main objective is to limit supply and increase price. මොකද්ද? තිරස් සංයෝජනයක්. මේක ඒ කියන්නේ සමාන ව්‍යාපාර කීපයක් එකතු වීම. ඒගොල්ලන්ගේ මූලික ඉලක්කය මොකද්ද? හැමෝම සාකච්ඡා කරලා ගිවිස අරගෙන සැපෙවුම සීමා කරනවා. වෙළඳ පොළට යවන ප්‍රමාණය ලිමිට් කරනවා. සීමා කිරීමෙන් මොකද කරන්නේ? මිල වැඩි කරගන්න. ආර්ථික විද්‍යාත්මකව ඒක හරිනේ. සැපෙවුම සීමා කරගත්ත කියන්නේ මිල වැඩි වෙනවා. ඒකෙන් ඒගොල්ලෝ අමතර ලාභයක් ලබනවා. තේරෙනවද? සැපෙවුම සීමා කර මිල ඉහළ දැමීමේ අරමුණෙන්. සැපෙවුම සීමා කර මිල ඉහළ දැමීමේ අරමුණෙන් බිහිවන තිරස් සංයෝජනයකි. ඒක තමයි රංචුව කියන්නේ. දෙවැනි ප්‍රභේදය තමයි මුලුව. පූල් කියන එක. පූල් ස්විමින් පූල් නෙවෙයි මේ කියන්නේ. මුලුව. මේ කියන්නේ this one is also a horizontal combination. This one is also a horizontal combination. මේකත් තිරස් සංයෝජන වර්ගයක්මයි. ඒ කියන්නේ සමාන ව්‍යාපාර. Same business organizations amalgamate in order to share the market, production, sale law, profit නැත්නම් gains. ඒ කියන්නේ සමාන ව්‍යාපාර කීපයක් එකතු වෙනවා තමන්ගේ නිෂ්පාදනය, මුළු නිෂ්පාදනය, එක්ක වෙළඳපොළ, එක්ක ලාභ බෙදා ගැනීම සඳහා. තේරෙනවද? එවැනි අරමුණක් ළඟා කරගෙන තමයි මේගොල්ලෝ එකට එකතු වෙන්නේ. ඒතර ඒගොල්ලෝගේ තරඟය අඩු වෙනවා. වෙළඳපොළ, නිෂ්පාදනය, එක්ක විකුණුම්, හෝ ලාභ බෙදා ගැනීමේ අරමුණෙන් බිහිවන තිරස් සංයෝජනය. සමාන ව්‍යාපාර කීපයක් අතර. පැහැදිලිනේ? දැන් මොකක්ද මේ දෙක වෙනස? රංචුව මුලුවේ වෙනස මොකක්ද? දෙගොල්ලොම තිරස්. සමාන ව්‍යාපාර ඒකාබද්ධ වෙන්නේ. නමුත් ඒගොල්ලෝ ඉලක්ක සමානයි. රංචුවේ
ඉලක්කය මොකක්ද කිව්වේ? සැපෙවුම සීමා හැමෝම සාකච්ඡා කරලා givisගෙන සැපෙවුම සීමා කරනවා. වෙලද අපි තුමු A සහ B කියලා. ඒ තමයි ඒගේ නිෂ්පාදන ධාරිතාව 100%ක්. B ගේ 50% නම් දෙකට එක අනුපාතයට ඒ දෙන සැපෙවුම සීමා කරනවා. මිලෝඩි කරගන්න. මේගොල්ලෝ සමාන ව්‍යාපාර. මේගොල්ලන්ගේ ඉලක්ක ගොඩක් තියෙනවා. එක්ක මුළු වෙළඳ පොළ බෙදා ගන්න. එක්ක විකුණුම් බෙදා ගන්න. හැමෝම එකතු වෙලා එකට විකුණලා අනුපාතයට බෙදා ගන්නවා. එක්ක ලාභ එකතු කරලා බෙදා ගන්න. එක්ක නිෂ්පාදනය භාණ්ඩ නිෂ්පාදන ධාරිතාව බෙදා ගන්න. තේරෙනවද? A කියන ව්‍යාපාරයේ 60ක් නිපදවනවා B 40ක් නිපදවනවා. ඒ වගේ. තිරස් සංයෝජන මුළු. ඊළඟට සම්මේලය. සම්මේලනය නෙවෙයි හොඳේ. සම්මේලනය නෙවෙයි. ඔය සිංහල පොත්වල මට ළමයි ගෑනලා පෙන්නලා තියෙනවා සම්මේලනය වැරදි. සම්මේලනය නෙවෙයි. ඒ වෙලේ කන්ෆරන්ස් නේ. මේ සින්ඩිකේට්. මේ සින්ඩිකේට් සම්මේලය. This is also a horizontal combination. මේකත් තිරස් සංයෝජනයක්මයි. මේකත් තිරස්. Firms who are amalgamated jointly establish a federation and they sell their products to the federation and the federation sells them to the public. මේ කියන්නේ සමාන ව්‍යාපාර කීපයක් එකතු වෙලා ෆෙඩරේෂන් එකක් නැත්තම් සංගමයක් බිහි කරගන්නවා. සංගමයක් පිටුව ගන්නවා. ඒ ව්‍යාපාරවල නියෝජිතයන්ගෙන් සැදුම්නක්. ව්‍යාපාර පහක් කියනකො පහෙන් නියෝජිතෝ පහක් නැත්තම් නියෝජිතෝ දෙන්න ගානේ 10 දෙනෙක් දාලා සංගමයක් හදනවා. පොදු කොමන් ඕගනයිසේෂන් එක පොදු සංවිධානය. මේ සෑම ව්‍යාපාරයක්ම බහන්න විකුණන්නේ සංගමයටයි. වෙළඳ පොළට නෙවෙයි. විකුණන්නේ සංගමයටයි. සංගමය තමයි වෙළඳ පොළට හෙවත් මහජනතාවට අලෙවි කරන්නේ. මොකද්ද වෙන්නේ එතකොට? අර ව්‍යාපාරිකෝ 5 දෙනා අතර දැන් තරගයක් නැහැ. අපි වෙළඳ පොළට ගියොත් තරග පටන් ගන්න. වෙළඳ පොළට ගියොත් අපි මරා ගන්න බලන්නේ. ව්‍යාපාරිකෝ අතර තේරෙනවද? දැන් තරගයක් නැහැ. ඇයි? තමන්ගේ සංගමයට විකුණන. සංගමේ විකුණනෝ වෙළඳ පොළට නැත්නම් මාකට් එකට. පැහැදිලිද? ඒක සංගමයට ලාභයක් ගන්නවා. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික තරගකාරීත්වයක් නැහැ. තරඟ උණක් නැහැ. තේරුණාද? අන්න ඒ වෙනි සංගමයක් තමයි සම්මේලනය කියන්නේ. අපි බලමු ඊළඟ එක කාටලය. උකට ඉංග්‍රීසියෙන් කියනවා කාටෙල් කියලා. ඒක සිංහලෙන් ව්‍යවහාර කරන්නේ කාටලය කියලා. This is a horizontal combination. මේකත් තිරස් සංයෝජනයක්මයි. They are amalgamated by simple regulation and then they share their production, distribution etc. මේ කියන්නේ මේ සමාන ව්‍යාපාර කීපයක් සරල givisුමකින් ඒකාබද්ධ වෙනවා. සමාන ව්‍යාපාර කීපයක් සරල givisුමකින් ඒකාබද්ධ වෙනවා. ඒ කියන්නේ එක්ක නිෂ්පාදනය බෙදා ගන්න, එක්ක බෙදාහැරීමේ ක්‍රියාවලිය බෙදා ගන්න, etc. යනාදී එහෙම නැත්නම් ලාභ විකුණුම් බෙදා ගන්න. මොන හරි ඒ යම් කිසි ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කයට යටත් වීම හැර වෙනත් කොන්දේසි නැහැ. සරලයි givisුම. ඒකයි මේකේ සරල givisුමක් කියන්නේ. සමාන ව්‍යාපාර කීපයක් නිෂ්පාදනය, බෙදාහැරීම ආදිය බෙදාගෙන ඉටු කිරීමට සරල කොන්දේසි යන සරල කොන්දේසි. සරල givisුම සරල කොන්දේසි යටතේ ඇති කරගන්නා සංයෝජනය තමයි කාටලය කියන්නේ. තේරුණාද? දැන් අපි කතා කරා මුලින්ම රංචුව. මතකනේ? රංචුව කියලා කිව්වේ. රින් කියලා රංචුව කියන්නේ තිරස් සංයෝජනයක්. එතන මොකද්ද? සැපෙවුම සීමා කරනවා. සැපෙවුම සීමා කරලා මිල වැඩි කරගන්න තමයි සමාන ව්‍යාපාර එකතු වෙන්නේ. දැන් ඒවත් සාපේක්ෂව දැඩි givisum. ඒ වගේ ඊට පස්සේ සැපෙවුම සීමා කරද්දී අනිවාර්යයෙන්ම භාණ්ඩවල ඇසුරුම පාව වෙනස් කරන්න බෑ. ප්‍රමාණය වෙනස් කරන්න බෑ. ප්‍රමිතිය වෙනස් කරන්න බෑ. මිල වෙනස් කරන්න බෑ. හැම අතින්ම බැඳිලා තියෙන්නේ. දැන් මේක ඒවට සාපේක්ෂව බැඳීම් අඩුයි. ඒ කියන්නේ දැන් අපි හිතමු මොකද්ද නිෂ්පාදනය නිපදවන මුළු නිෂ්පාදනය ව්‍යාපාර දෙකක් හෝ කීපයක් අතර අනුපාතයට බෙදාගත්තා කියලා. ඒ කොන්දේසිය හැරුණ විට ඇසුරුම වෙනස් කිරීම, මිල වෙනස් කිරීම, බෙදාහැරීමේ ක්‍රම වෙනස් කිරීම ඕන දෙයක් කරගන්න මේකට බලය තියෙනවා. අන්නේම තේරුම් ගන්න වෙනස තේරුණාද? මේ givis ගන්න කොන්දේසියේදී පමණක් ඒගොල්ලන්ට නිදහස නැහැ. සෙසු ව්‍යාපාරකාරයන් තමන්ගේ අභිමතය පරිදි තමන්ට රිසි සේපවත්වගෙන නිදහස් දෙනවා. ඒකයි සරල givisුමක් කියලා කිව්වේ. පැහැදිලිනේ? ඊළඟට අපි යමු සංගතය. ට්‍රස්ට් සංගතය කියලා කියනවා. නැත්නම් මේක බාරය කියලාත් කියනවා. බාරය ට්‍රස්ට්. This is a vertical combination. මේක සිරස් සංයෝජනයක්. මොකද සිරස් කියන්නේ? එකම කර්මාන්තයේ විවිධ අවස්ථාවල
එකම කර්මාන්තයේ විවිධ අවස්ථාවල නියලි ව්‍යාපාරිකයන් එකතු වෙනවා. They are amalgamated by firm agreement. Firm කියන්නේ මොකද්ද? දැඩි කිවිසුමක්. දැඩි කිවිසුමක්. කොන්දේ සහිත කිවිසුමක්. They establish a board of trust and all companies are controlled by the board of trust. ඒ කියන්නේ මේකට ව්‍යාපාර කීපයක් සම්බන්ධ වෙලා board of trust එකක් නැත්තම් බාරකාර මණ්ඩලයක්. බාරකාර මණ්ඩලයක් ඔව් තියෙන සිංහලයේ බාරකාර මණ්ඩලයක් පිටුව ගන්නවා. ඒ බාරකාර මණ්ඩලයෙන් තමයි සියලු ව්‍යාපාරවල කටයුතු පාලනය කරන්නේ. ඒතර බාරකාර මණ්ඩලය හැදෙන්නේ තුන් ව්‍යාපාර පහක් එකවදුනා කියලා. පහෙන්ම නියෝජිත 5 දෙනෙක් දානවා. ඒ නියෝජිත 5 දෙනාගෙන් ඇතිවන සංවිධානය තමයි බාරකාර මණ්ඩලය කියන්නේ. අන්නේ 5 දෙනා තමයි ව්‍යාපාර පහේම කටයුතු තීරණය කරන්නේ. නිපදවන්නේ මොනවද? ප්‍රවර්ධනය කරන්නේ කොහොමද? බෙදා හරින්නේ කොහොමද? ඒ හැම දෙයක්ම තීරණය කරන්නේ ඒගොල්ලෝ. එහෙනම් මේගොල්ලන්ට මේකේ ස්වාධීනතාවයක් නැහැ. ෆර්ම් ඇග්‍රීමන්ට් එකක් දැඩි කිවිසුමක්. තේරුණාද? එවනම් මේගොල්ලන්ට අනිවාර්යයෙන් මේ බාරකාර මණ්ඩලයේ අනසකට යටත් වෙලා තමයි ව්‍යාපාරික කටයුතු දෙන්න වෙන්නේ. එහෙනම් මේගොල්ලෝ අතර අනිවාර්යයෙන් තරංගකාරීත්වයේ නිකම්ම හුලම් බහිනවා. තරංගකාරීත්වයේ පාලනය වෙනවාමයි. බාරකාර මණ්ඩලයක් පිහිටුවා ගනිමින් එහි පාලනය යටතේ ක්‍රියා කිරීමට දැඩි කිවිසුමක් යටතේ ඇතිවන සිරස් සංයෝජනයක්. බාරකාර මණ්ඩලයක් පිහිටුවා ගනිමින් එහි පාලනය යටතේ ක්‍රියා කිරීමට දැඩි කිවිසුමක් යටතේ ඇතිවන සිරස් සංයෝජන වර්ගයක්. ඕක තමයි සංගතය කියන්නේ. අපි ඊළඟට බලමු ව්‍යාපාර සංයෝජන තුලින් ලබන වාසි. දැන් සංයෝජන වෙන්න හේතු තියෙනවනේ. වාසි ඒ වගේම අවාසි. ව්‍යාපාර සංයෝජන තුලින් ව්‍යාපාර ලබන වාසි. පළවෙනි එක තමයි ප්‍රාග්ධන ඌනතා සපුරා ගන්න පුළුවන්. දැන් අපි හිතමු මේ වගේ ව්‍යාපාර දෙකක් තියෙනවා A සහ B කියලා. මෙයාගේ ප්‍රාග්ධනය ධන විශාලයි. මෙයාගේ ප්‍රාග්ධනය නැහැ. අඩුයි. තේරුණාද? එතකොට අපි හිතමු මෙයාගේ ලේබර් එක ශ්‍රමය ධන මෙයාගේ ශ්‍රමය ඍණ ඌනතාවයක් තියෙනවා. දැන් මේ දෙක ඒකාබද්ධ වුණොත් එහෙම වෙන්නේ මොකද්ද? මෙයාට ප්‍රාග්ධනය තියෙනවනේ. මෙයාට ප්‍රාග්ධනය නැහැ නම් මෙයාගේ ප්‍රාග්ධනයෙන් කොටසක් මෙයාට ලබා ගන්න පුළුවන්. මෙයාට පුහුණු ශ්‍රමය අඩුයි. මෙයාලගේ පුහුණු ශ්‍රමය තියෙනවා. එහෙනම් මෙතන පුහුණු ශ්‍රමයෙන් කොටසක් මෙයාට ලබා ගන්න පුළුවන්. මොකද්ද කියන්නේ? අපේ භාෂාවෙන් කියන ව්‍යාපාර දෙකම ගොඩ. හරිනේ. දෙන්නගේම අඩුපාඩු දෙන්නගේ සහ සංයෝගයෙන් මොකද උනේ? නැති කරගත්තා. අනිත් වගේ ප්‍රාග්ධන ඌනතා සපුරා ගන්න පුළුවන් සංයෝජන මෙතුලින්. ඒ වගේමයි තාක්ෂණය. මේ ක්‍රියාවලියනේ තාක්ෂණයේ පහසුවෙන් උමාරු කරගන්න පුළුවන්. එක් ව්‍යාපාරයකට නවීන තාක්ෂණයෙන් සන්නද්ධයි අනිත් ව්‍යාපාරයට ඒ නවීන තාක්ෂණ ඌනතාවයක් තියෙනවා. ඒ දෙක එකතු වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම තාක්ෂණ උමාරු තුලින් අර තාක්ෂණ ඌනතා තිබිච්ච ව්‍යාපාරයත් අනිවාර්යයෙන් ඉහළට ඔසවා තබන්න පුළුවන්. තුන්වෙනි එක තමයි අනවශ්‍ය ප්‍රවර්ධන පිරිවැඩු කරගන්න පුළුවන්. මම හිතන්නේ මේ සංයෝජනවල ලැබෙන ප්‍රධානම වාසියක් තමයි මේ ප්‍රවර්ධන පිරිවැය. මොකද සංයෝජන නොවන්නට සංයෝජන නොමැති තාක්කල් එකිනෙක ව්‍යාපාරිකෝ දැඩි ලෙස ප්‍රවර්ධනය කරනවා. අනවශ්‍ය ප්‍රවර්ධනය. සමහරට ප්‍රචාරණය වෙනු අපි දුමු රූපවාහිනී ඇඩ්වර්ටයිස්මන්ට් දානවා විනාඩි 10න් 10ට. තේරුණාද? තේරුමක් නැහැ. ඒ දාන තරමට ගනුදෙනුකරුවෝ ඒව ආකර්ෂණය කරගන්නෙත් නැහැ. අපරාධ සල්නාස්ති කරනවා. සමහරට බිල්බෝඩ් දන්නවනේ බිල්බෝඩ් කියන එක. බිල්බෝඩ් කියන්නේ ඔය මග දෙපස විශාල දැන්වීම් පුරු කටවුට් කියලා කියන්නේ. ඒවා කටවුට් නේ බිල්බෝඩ්. කටවුට් කියන කුඩා ඒවා. ඒ වගේ විශාල වියදමක් දරනවා. තේරුණාද? අනවශ්‍යයි. දැන් මේගොල්ලන්ගේ අනවශ්‍ය තරඟය අඩු කරගත්තම විශාල ප්‍රවර්ධන පිරිවැයක් ඉතුරු කරගන්න පුළුවන්. තමන්ගේ ලාභදායීත්වයත් වැඩි වෙනවා. අන්න ඒ වාසිය සංයෝජන වලින් ලැබෙනවා. ඊළඟට තරංගකාරීත්වය අවම වෙනවා. තරඟ අඩු කරගත්තොත් මේ ඔක්කොම සමන වෙනවනේ. තරංගකාරීත්වයත් එක්කනේ මේ ඔක්කොම දේවල් තියෙන්නේ. භාණ්ඩේ ක්වොලිටි එක වෙනස් කරනවා, හැඩය වෙනස් කරනවා, ඇසුරුම වෙනස් කරනවා, ප්‍රවර්ධනයට විශාල පිරිවැයක් දරනවා. විවිධ දේවල් කරන්නේ තරංගයත් එක්කනේ. තරංගකාරීත්වය අඩු කරගත්ත කියන්නේ ගොඩාක් ව්‍යාපාර පාලනය වෙනවා. කීර්තිමත් ව්‍යාපාරවල ප්‍රයෝජන අත් කරගන්න පුළුවන්. අපි හිතමු කර්මාන්තේ කීර්තිමත් ව්‍යාපාර දෙකක් තුනක් තියෙනවා.
ඒ ව්‍යාපාර එකක් හෝ කීපයක් එක්ක සෙසු ව්‍යාපාර ඒකාබද්ධ වෙනවා. මොකද වෙන්නේ? කීර්තිමත් ව්‍යාපාරයට වෙළඳ පොලේ ඉතා ඉහළ ආකර්ෂණයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. අන්නේ ආකර්ෂණය, අන්නේ විශ්වාසය තුළින් ගනුදෙනුකරුවන්ගේ ආකර්ෂණය සෙසු ව්‍යාපාර වලට ගන්න පුළුවන්. තේරෙනවද? දැන් මම කීර්තිමත් ව්‍යාපාරිකයෙක් කිමුකෝ. තවත් ව්‍යාපාරයක් තියෙනවා කීර්තිමත් නැති. එයා මාත් එක්ක එකතු වුණා කියන්නේ වෙළඳපොළ විශ්වාස කරනවා ඒ මගේම ශාඛාව. මගේම ව්‍යාපාර කොටසක් කියලා. මොකද ඒ ව්‍යාපාරටත් අනිවාර්ය මිලුමක් ඇති වෙනවා. ඊළඟ එක තමයි මහා පරිමාණ පිරිමැසුම් වාසි ලබන්න පුළුවන්. මෙතෙක්කල් එක් එක් ව්‍යාපාර තනි තනිව හුදකලාවේ සීමිත මට්ටමකින් තමයි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගියේ. දැන් මේගොල්ලෝ එකට එකතු වුණා. තනි ව්‍යාපාරයක් වුණා. දැන් ප්‍රාග්ධන ශක්තිය පුළුල්. තාක්ෂණ ඊටාම හොඳින් උපයෝජනය කරගන්නවා. තේරෙනවද? නිෂ්පාදන ධාරිතාවය දැන් වැඩි. ගබඩා ධාරිතාවය වැඩි. හොඳ ලේබර් ෆෝස් එකක්. ඵලදායි කුසලතාපූර්ණ ශ්‍රමිකෝ ඉන්නවා. මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මහා පරිමාණයෙන් නිෂ්පාදනය දියත් කරන්න පුළුවන්. ඒ නිසා මිලදී ගැනීමත් අපට පුළුවන් බල්ක් බයින් කරන්න. විශාල තොගෝසෙ මිලදී ගන්න. ලොකු ඉහළ වට්ටම් ලබා ගන්න පුළුවන්. විශාල වට්ටම්. එකවර භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්. ප්‍රවාහන පිරිවැය අඩු කරගන්න පුළුවන්. එකවර භාණ්ඩ රාශියක් ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ප්‍රවර්ධන පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඔය වගේ සෑම අතින්ම වාසි ලැබෙනවා. ඒවා තමයි මහා පරිමාණ පිරිමැසුම් වාසි කියන්නේ. ඒකට මහා පරිමාණෝ නිෂ්පාදනය කෙරෙන්න ඕනේ. ඒ සඳහා තමයි ඒකාබද්ධ වෙන්නේ. ඊළඟට මිල ඉහළ දැමීමෙන් ලාභ වර්ධනය වේ. අපි අර රංචුව කියන එක රින් කියන තිරස් සංයෝජනය කිව්වේ. ඒකෙදී සමාන ව්‍යාපාර එකතු වෙනවා. ඒගොල්ලෝ ගිවිසාරගෙන සාකච්ඡා කරලා සැපෙවුම සීමා කරන්න. වෙළඳපොළ සපයන සැපෙවුම සීමා කරගත්තම වැඩි මිලට උනත් ගන්නවා. අනිවාර්යයෙන් මිනිස්සු ගන්නවානේ. එහෙනම් ඒකේ ලාභ ලබන්න පුළුවන්. හැබැයි සංයෝජනයක් නොවි මම විතරක් සැපෙවුම සීමා කරලා මිල වැඩි කරොත් මොකද වෙන්නේ? මගේ නිෂ්පාදන මිල දී ගන්නෑ. එහෙනම් මම වගේම සෙසු ව්‍යාපාරත් මම එකතු කරගන්නවා. සංයෝජනය ඒකාබද්ධ කරගන්න. ඒකාබද්ධ කරන අපි හැමෝම සැපෙවුම සීමා කරොත් මිල වැඩි කරොත් මිනිස්සුන්ට වෙන විකල්ප නැහැ. අනිවාර්යයෙන් මිල දී ගන්න වෙනවා. අපේ ලාභාන්තිකේ වැඩි වෙනවා. ඔන්න වගේ වාසි තියෙන සංයෝජන වල. ඔය වගේමයි එහෙනම් සංයෝජන වල අවාසි තිබිය යුතුමයිනේ. අපි බලමු මොනවද අවාසි කියලා. සංයෝජන ක්‍රමයේ අවාසි. පළවෙනි එක තමයි ව්‍යාපාර වෙත ස්වාධීනත්වයක් ඇති නොවේ. ස්වාධීන බවක් ඇති වෙන්නේ. ඇයි? ව්‍යාපාර ඔක්කොම එකට එකතු වෙනවා. එකිනෙක ව්‍යාපාර වල සංස්කෘතීන් වෙනස්. සේවක ආකල්ප වෙනස්. කළමනාකරුවන්ගේ කුසලතා දැනුම ආකල්ප වෙනස්. මේ සියල්ල එකට එකතු වෙනවා. මොකද කිසිදු ව්‍යාපාරයකට ස්වාධීනව තම අභිමතය පරිදි වැඩ කරන්න බෑ. ව්‍යාපාර පහක් එකතු වුණා කියන්නකො. ඒ පහෙන් ව්‍යාපාර දෙකක් ඊටාම ප්‍රබල ව්‍යාපාර කියන්නකො. ඒ ප්‍රබල ව්‍යාපාරයේ කළමනාකරුවන්ගේ තීරණ තමයි සෙසු ව්‍යාපාර වලටත් බාර ගන්න වෙන්නේ. ස්වාධීන වෙන්න බෑ. පැහැදිලිනේ? ව්‍යාපාර රහස්‍යතාවය නිදරව් වෙනවා. දැන් සෑම ව්‍යාපාරයකම තියෙනවානේ බිස්නස් සීක්‍රට් ව්‍යාපාර රහස්. එක්ක නිෂ්පාදිතයේ ක්වොලිටි එක ගුණත්වයේ සම්බන්ධ රහස් තියෙනවා. දැන් සමහර සබන් වර්ග තියෙනවා. සබන් ඔක්කොම එකයිනේ. මූලික අමුද්‍රව්‍ය එකයිනේ. කෝස්ටික් සෝඩා, වතුර, තෙල්, ඒ වගේම මේ සුවඳ වර්ග එසෙන්ස්. ඒ හැදුවට සමහර සබන් වල තියෙනවා මට සිනිඳු ගතියක් නේ. හරිම ස්මූත් එක පාවිච්චි කරන්න. ඒක සබන් පාවිච්චි කළා සබන් එක වේස්ට් වෙනකොට ගෙවි යනකොට ඒ සුවඳ අඩු වෙන්නේ. සමහර සබන් වල සුවඳ අඩු වෙනවා. සමහරට භාගයක් විතර ගාදී ඒක අර පොඩි කරන්න පුළුවන් නිකන් ගුලියක් වගේ මිරික ගන්න පුළුවන් වෙනවා. ඒ සබන් එකේ තත්ත්ව වෙනස් වෙනවානේ. සමහර වෙනස් වෙන්නේ නැහනේ. ඕකනේ රහස. අන්න ඒක තමයි රහස. කියන්නේ නම් ඒ සබන් එකට අන්තිම බිඳුව දක්වාම සුවඳ වෙනස් වෙන්නේ නැත්නම් අන්තිම බිඳුව දක්වාම පාවිච්චි කරන්න පුළුවන් නම් එතන තියෙනවා මොකද්ද රහසක්. ඒ කියන්නේ මොනවා හරි අඩු ගන්න අමුද්‍රව්‍ය සම්මිශ්‍රණය කිරීමේ අනුපාතය හරි පොඩි වෙනසක් තියෙනවා. ඒක දන්නේ ඒ ව්‍යාපාරිකය පමණයි. ඒ වගේ සෑම ව්‍යාපාරයකටම තියෙනවා ව්‍යාපාර රහස්. ඒ රහස් මොකද වෙන්නේ? දැන් මෙතනදී හෙළිදරව් වෙනවා. දැන් අර වගේ සබන් නිපදවන ව්‍යාපාර දෙකක් එකතු වුණොත් මොකද වෙන්නේ? අර වගේ අර රහස තියෙන ව්‍යාපාර රහස අනිත් ව්‍යාපාරේ හෙළිදරව් කරගන්නවා. ඒ නිසා Tamanටම ආවේනික වූ ව්‍යාපාර රහස් යටතේ ඉදිරියට යාමේ හැකියාව නැති වෙලා යනවා. ඒකත් අවාසියක්. ඊළඟට වෙනත් ව්‍යාපාර මත යැපීමට සිදු වෙනවා. දැන් A සහ B කියන ව්‍යාපාර දෙක ඒකාබද්ධ වුණොත් A සහ B කියන ව්‍යාපාර දෙක ඒකාබද්ධ වුණොත් අපි හිතමු A සහ B A සහ B ඒ අපි හිතමු විශාල සමාගමක්
විශාල සමාගම B කුඩා සමාගම B කුඩා සමාගම දැන් මේගොල්ලෝ ඒකාබද්ධ වෙනවා හරිද අපි හිතමු සීමිත එක් සමාගම කියන්නේ දැන් මේ දෙකේ එකතු සංයෝජනය මේ දෙකල ඒකාබද්ධ වුණා දැන් මේකේ හිමිකරුවෝ මේ දෙකේමයි කලමනාකරු සේවක දෙකේමයි හැබැයි මෙයානේ ප්‍රබල සමාගම මේ ප්‍රබල සමාගමේ කලමනාකරුවන්ගේ අනසකට අනිත් ඔටෝමැටිකලි ලක් වෙනවා ඒක හිතාමතා කරන්නේ ලක් වෙනවා සමහරවිට කුඩා සමාගමේ සේවකයෝ කලමනාකරු පවා විශාල සමාගමේ කලමනාකරුවන් හා සේවකයන්ගේ අනසකට ලක් වෙනවා ඒගොල්ලන්ට මූලිකත්වය දෙනවා එහෙම දෙයක් වෙනවනේ ප්‍රායෝගික ලෝකේ තේරෙනවද අන්න ඒ වගේ වෙනත් ව්‍යාපාර මත යැපෙන්න වෙනවා දැන් අපි හිතමු මූලික සමාගමේ තමයි තාක්ෂණයේ තියෙන්නේ. ඒ තාක්ෂණය ඒගොල්ලෝ එකවර එලියට විසි කරන්නේ ක්‍රමානුකූලව දෙන්නේ. දැන් මේ කුඩා ව්‍යාපාරයෙන් ආපු සේවකයන්ටත් ඒ තාක්ෂණය ඕනි. අරගෙන ඒගොල්ලන්ගේ කුසලතා වැඩි දියුණු කරගෙන ඒගොල්ලන්ටත් ලොකු නිෂ්පාදන ක්‍රියාවලියකට දායක වෙන්න ඕනි. උනා කියලා අර විශාල සමාගමේ ප්‍රධාන තාක්ෂණ ශිල්පීන් එකවර විසි කරන්නේ. ඒගොල්ලෝ දෙනකන් ඉන්න ඕන. දුන්නොත් තමයි අපිට ක්‍රියාශීලී වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ අභ්‍යන්තර ගැටලු ඇති වෙනවා. වෙනත් ව්‍යාපාර මත යැපෙන්න වෙනවා. ඊළඟට හතරවෙනි එක තමයි එක් ව්‍යාපාරික දුර්වලතා අනෙක් ව්‍යාපාර වෙතද ව්‍යාප්ත වෙනවා. දැන් ව්‍යාපාර වෙන්වෙන්ව ක්‍රියාත්මක වුණා නම් වෙළඳපොළ තුල එක් ව්‍යාපාරයක දුර්වලතාවයක් ඇති වුණා කියලා ඒක සෙසු ව්‍යාපාරයට බලපාන්නේ නැහැ. අපි තුමු එක් ව්‍යාපාරයක නිෂ්පාදන ක්‍රියාවලියේ අපි තුමු දෝෂයක් ඇති වෙනවා. ඒ දෝෂය නිසා නිෂ්පාදිතේ ගුණත්වය අඩු වෙනවා. ඒක වෙළඳපොළට එනම් පාරිභෝගිකයාට දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා පාරිභෝගිකයා තුළ මතයක් ඇති වෙනවා මේ භාණ්ඩේ දැන් ක්වොලිටි එක හොඳ නැහැ. දැන් තත්ත්වය බාලයි. දැන් අවුරුදු 5කට 10කට කොච්චර හොඳ භාණ්ඩයක්ද? අපිට දැන් මේ භාණ්ඩේ මාරු කරන්න කාලය ඇවිල්ලා. එහෙම මානසිකත්වයක් හැදෙනවා කියන්නේ ව්‍යාපාරයේ ඇදවැටීමේ ආරම්භයයි. බිඳවැටීමේ ආරම්භයයි ඒක. ඒ තේරුණාද? ඒ නිසා එවැනි දුර්වලතා සෙසු ව්‍යාපාරවලට බලපාන්නේ නැහැ. ඒක එකක්නේ. නමුත් මේ දැන් එක්කම එක සංයෝජනයකට ඇවිල්ලා එකම රින් එකක් තුලට ආව මොකද වෙන්නේ? අන්න බලපානවා. එක ව්‍යාපාරික දුර්වලතාවයක් සෙසු ව්‍යාපාරවලට බලපානවා. එක ව්‍යාපාරික තාක්ෂණික උණුතාවයක් සෙසු වලට බලපෑම් ඇති කරනවා. ඊළඟට පස්වෙනි එක එක් ව්‍යාපාරයක වැඩ වර්ජන, සේවක උද්ඝෝෂණ වැනි කාර්මික ක්‍රියාවන් ඉන්ඩස්ට්‍රියල් ඇක්ෂන් සෙසු ව්‍යාපාර වෙතද ව්‍යාප්ත වෙනවා. එහෙම ගැටලුකුත් තියෙනවනේ. දැන් ව්‍යාපාර තුනක් කියනකො ABC කියලා. තේරෙනවද? දැන් මේ දෙක හිතන්නකො. මෙතන දැන් B වල සේවකව වැඩ වර්ජනය කළා කියලා ඒ ව්‍යාපාරට අදාළ නැහැ. අනික B ව්‍යාපාරේ තියෙන අනුරාධපුරේ. ඒ ව්‍යාපාරේ තියෙන අපි තුන් බෙලියත්තේ. ගැටලුවක් නැහැනේ. එහෙම ඒවට දායක වෙන්නේ නැහැ. නමුත් AB දෙක ඒකාබද්ධ වෙනවා. ඒකාබද්ධ වෙලා අපි තුමු එකතු වෙලා එකම පරිශ්‍රයේ මේගොල්ලෝ වැඩ කරනවා. හැබැයි ඉතින් සේවකෝ වෙන වෙනම වැඩ කරනවා. නමුත් එකම ව්‍යාපාරය. එතකොට B ව්‍යාපාරයේ සේවකෝ කතා වෙලා පරණ පුරුදු අනුව වැඩ වර්ධනයක් පටන් ගත්තොත් මොකද වෙන්නේ? අන්න ඒ ව්‍යාපාරයේ සේවකයන්ටත් ඒ ආభాෂය ලැබෙනවා. ඒක පරමාදර්ශී වෙනවා. මේගොල්ලන්ට මතක් වෙනවා අපිත් පඩි වැඩි කරගන්න ඕනේ. අපිට ගිය අවුරුද්දෙත් වැඩි කරනවා කියලා මගේ හරිය. මොකද කරන්නේ? මේගොල්ලෝ වැඩි පටන් ගන්නවා. ඒ වගේ එක් ව්‍යාපාරිකයෙකු වැඩ වර්ජන, සේවක උද්ඝෝෂණ, එහෙම නැත්නම් අකුරට වැඩ කිරීම, සෙමින් වැඩ කිරීම, කඩාකප්පල් කිරීම, බොයිකොට් ඒ වගේ කාර්මික ක්‍රියාවන් සෙසු ව්‍යාපාරවල පැතිරීමේ සම්භාවිතාව වැඩි. ඒක විශාල ගැටලුවක් නැත වාසියක් වෙන සංයෝජන නිසා. 6 වෙනි එක එක් ව්‍යාපාරයකට නිශ්චිත කීර්තනාමයක් හිමි වෙන්නේ නැහැ. පැහැදිලි නේද ඒක? දැන් A සහ B දෙන්න වෙන්ව ස්වාධීනව ව්‍යාපාර කටයුතු කරද්දී සමාන ව්‍යාපාර දෙකක් කියමුකෝ. B වලට වඩා A ව්‍යාපාරයේ භාණ්ඩයේ ගුණත්වය කෙසේ හෝ වැඩි කරගෙන යම් ව්‍යාපාරික රහසක් භාවිතා කළ ගුණත්වය වැඩි කරගෙන ආකර්ෂණීය ප්‍රවර්ධනයක් තුලින් වැඩි වෙළඳපොළක් දිනාගත්තා නම් අනිවාර්යයෙන්ම කර්මාන්තයේ තුල ඒ භාණ්ඩයේ සැපීම සම්බන්ධයෙන් කීර්තිනාමය හිමි වෙන්නේ Bට වඩා කාටද Aටයි. ඒක ලැබෙනවා. නමුත් AB දැන් දෙන්නම එකතු වෙලා තියෙනවා. අපි තුමු ඒකාබද්ධ වීම. ඒකාබද්ධ වීමෙන් සංයෝජනයක් වෙලා. තේරුණාද?
ඒ කියන්නේ ඒ සහ B සමාගම් දෙක විසුරුවා හැරලා දැන් යන්නේ X සමාගමක් කියලා අලුත් සමාගමක්. ඒක අබද්ධ වෙලා. එහෙම වුණා නම් මොකද වෙන්නේ? දැන් කීර්තිනාමය කාටද? දෙන්නටම පොදුයි. සමහරට ඒ තමයි මේ නිෂ්පාදනයේ ගුණත්වය ආරක්ෂා කරමින් අපි කියන්නේ ගේම් එක ගහන්නේ. ගේම් එකේ ඉන්නේ මෙයා. පෙරමුණේ ඉන්නේ මෙයා. නමුත් එහෙම කියලා නෑ බීටත් ඒ කීර්තිනාමය බෙදලා යනවා. ඒවත් කාටවත් තනිව කීර්තිනාමයක් නෑ. සමස්ත සංයෝජනයේටයි කීර්තිනාමය ලැබෙන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට දරුවනේ අපි අද වැදගත් ඒකකයක් කළා. ව්‍යාපාර සංවිධාන කියන දීර්ඝ පාඩමට සම්බන්ධ අවසන් පරිච්ඡේදය තමයි ව්‍යාපාර සංයෝජන. අපි සංයෝජන මූලික වර්ග 5 සහ අතුරු ප්‍රභේද කීපයක් සමග සංයෝජන ක්‍රමේ වාසිය සීමාවන් කතා කරා. සමස්ත ව්‍යාපාර සංවිධාන වල නිමාවයි මේ මම විශ්වාස කරනවා මේ පාඩම් මාලාව ඔබ දිගටම පරිශීලනය කරන්න. පරිශීලනය කරේ නැත්නම් නැවත කරන්න. ඔබට අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනයේ මගහැරුණත් උපකාරක පන්ති දේශන මගහැරුණත් කිසිදු ප්‍රශ්නයක් නැහැ. 100%ක් මට විශ්වාසයි විභාගයට අනිවාර්යෙන් මේ ඒකකයේ තුලින් විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය අවශ්‍ය තරමට වඩා ඔබ ලබා ගත්තා. ඔබට ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඔබද විශ්වාස කරනවා ඇති. අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයකින් මේ අන්තිම පරිච්ඡේදය අදාළ විභාග ප්‍රශ්න සහ අනුරූප ප්‍රශ්න කීපයක් විතර කතා කරන්න බලාපොරොත්තු වෙනවා.